හරි ළමයි. ආයිබෝන් හැමෝටම මොන හරි ඇහෙන්නේ නැති ප්‍රශ්න හරි වෙන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ළමයි මැසේජ් එකක් දාන්න. right. එහෙනම් මම හිතන්නේ අපි 13 වසර පාඩම් වල අද 9 වෙනි දවසේ 9 වෙනි දවසේ යන්නේ. මේ වෙද්දි ළමයි කාලසටහන ලැබිලා තියෙනවා. right. මේ වෙද්දි කාලසටහන ලැබිලා තියෙනවා ළමයි දැනට තියෙන වාතාවරණයට අනුව කාලසටහන මම හිතන්නේ මම ඒක ඔයාලට groups වලට දාලා තින්නේ. එතකොට ළමයි දැන් කාලය ටිකක් ළඟයි. එතකොට මාස දෙකක් නැහැ. අපිට ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ ළමයි. මගේ පැත්තෙන් ප්ලෑන් කරපු විදිහටම වැඩ ටික සිද්ධ වෙනවා. හරි ළමයි. එතකොට අද අපි සමාගම් ගණන් පටන් ගන්නවා. අමාරුම නැත්තම් වැදගත්ම පාඩම සමාගම් ගිණුම්කරණය. නමුත් ළමයි අන්තිම දවසේ අපි පොඩි කොටසක් ඉතිරි කරගත්තා. ප්‍රමිත වලින් එක ප්‍රමිතයක SLFRS 15 ගිවිසුම් වලින් ගනුදෙනුකරුවන් සමග ඇතිවන අයබාර හඳුනා ගැනීම කියන ප්‍රමිතය අපි ඒක ඉතුරු කොටස කරලා අභ්‍යාස ටික කරලා සමාගම් ගණන් වලට ප්‍රවිෂ්ඨ වෙමු. ඒ වගේම තමයි මම හිතන්නේ අද සම්බන්ධ වෙච්ච ළමයි කලින් දවසේ ඒකේ ඉතුරු කොටස බලලා සම්බන්ධ වෙන්න ඇති කියලා මම හිතනවා. හරි ළමයි. SLFRS 15 ගනුදෙනු කරුවන් සමග ගිවිසුම් මගින් ඇතිවන අයබාර හඳුනා ගැනීම. හරි ළමයි. මේක තමයි ප්‍රමිතේ. මම කලින් දවසේ ඔයාලට පැහැදිලි කරා මේක ගැන තියරි. ඒ වගේම තමයි ළමයි මේක ගනුදෙනු කරුවන් එක්ක ඇති වෙනවා. අපි ගිවිසුමක් කරහා සිද්ධ වෙද්දී ළමයි ඉටු කිරීමට බැඳීම් එකකට වඩා කිහිපයක් තියෙදි තමයි අපිට මේ ප්‍රමිතේ වඩාත් වැදගත් වෙන්නේ. මොකද හේතුව සමහර වෙලාවට නේද මම කලින් දවසේ උදාහරණයක් ගත්තා. දැන් ගණන් නම් පොඩ්ඩක් වෙනස් වෙලා ඇති මට මතක නෑ. හරි ළමයි. අපි යන්ත්‍රයක් ගෙන ඒම සඳහා යන්ත්‍රයක් විකුණනවා ළමයි. අපි තමයි මේ ව්‍යාපාරය. එතකොට අපි යන්ත්‍රය විකිණීමත් කරනවා යම්කිසි පාරිභෝගිකයෙකුට ගෙනවිත් ස්ථාපිත කිරීමේ කාර්යභාරයක් කරනවා. අවුරුද්දක් දක්වා සේවා සැපයීමත් කරනවා. එතකොට එතන කරුණු තුනක් සිද්ධ වෙනවා. යන්ත්‍රය විකිණීම, ගෙනවිත් ස්ථාපිත කිරීමත් සේවාවක්, වාර්ෂිකව මාසිකව අවුරුද්දක් දක්වා සේවා සැපයීමත් මේ යන්ත්‍රයට අදාළව සේවාවක්. එතකොට ළමයි භාණ්ඩය විකිණීම සහ අමතර සේවාවන් දෙකක් තියෙනවා. මේ දෙකම සිද්ධ වෙන්නේ ළමයි නේද අපේ ව්‍යාපාරයයි ගනුදෙනු කරුවයි අතර මේ දෙකම සිද්ධ වෙන්නේ. එතකොට ළමයි මෙවැනි අවස්ථාවක ගිවිසුමක් ඇති වෙනවා. එතකොට ළමයි හිතන්න මේ කටයුත්ත සඳහා ඔක්කොම ලක්ෂ 15ක් 1.5 මිලියන් right ලක්ෂ 15ක් නැත්නම් මිලියන 1.5ක් ගිවිසුමේ තියෙනවා ළමයි. හිතන්න ගිවිසුමට අනුව මේ කටයුතු තුනම කරලා දෙන්න අපි අය කරනවා මේ ගනුදෙනුව සඳහා. එතකොට ළමයි යන්ත්‍රය සැපයීම සඳහා අපි හිතමු ළමයි සාමාන්‍යයෙන් ව්‍යාපාරයක මේ වගේ යන්ත්‍රයක් සපයද්දි ළමයි හිතන්න ලක්ෂ 10ක් විතර වෙනවා කියලා. සාමාන්‍යයෙන් ලක්ෂ 10ක් විතර වෙනවා මේවැනි යන්ත්‍රයක් විකුණත්. ඒ වගේම තමයි ළමයි ගෙනවිත් ස්ථාපිත කිරීමට සාමාන්‍යයෙන් ලක්ෂ 2ක් විතර යනවා කියලා හිතන්න ළමයි. අපි සාමාන්‍යයෙන් තනියම ගනුදෙනුවක් ගත්තොත්. ඒ වගේම තමයි මාසිකව 50000යි. හිතන්න ළමයි මාසිකව 50000 ගානේ තමයි අපි සාමාන්‍යයෙන් සේවා සපයන්නේ. එහෙමනම් 12න් වැඩි කරොත් ලක්ෂ 6ක් යනවා. එහෙනම් ළමයි මෙතන තියෙනවා සිද්ධි තුනක්. යන්ත්‍රයක් විකිණීම, ගෙනවිත් ස්ථාපිත කිරීම, අවුරුද්දක් පුරා මාසිකව 50000 ගානේ වසරක් පුරා සේවා සැපයීම. එතකොට ළමයි මේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් මේවා තනිව ගත්තොත් කොහොමද කරන්නේ කියලා. right ඔයාලට මම මේක උදාහරණකින් කිව්වා නේද කලින් දවසේ යුගදනවේ බලාගාරයට මේ දවස්වල මොකද වෙලා තියෙන්නේ කියලා. නේද?
පාවෙන පර්යන්තයක් ඉදි කිරීමට ඊට පස්සේ නේද විදුලි බලාගාර දක්වා නල පද්ධතිය එලීමට සහ නේද වසර 5ක් පුරා LNG ඒ කියන්නේ ළමයි liquid natural gas ඒ කියන්නේ ස්වභාවික ද්‍රව වායු සැපයීම ඒ වැඩ තුනම එකම ගිවිසුමකින් මේ දවස්වල එකඟතාවයකට පත් කරලා නේද නිව් ෆෝර්ට්‍රස් කියන ඇමරිකාවේ සමාගමක් එක්ක අපේ රජය නේද ඒකාබද්ධ වෙලා ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. එතකොට ළමයි ඩොලර් මිලියන් මට මතක විදියට 250ක්ද කොහෙද? 250ක්ද කොහෙද? US ඩොලර් මිලියන් right. ළමයි ඩොලර් මිලියන් 250කට මේ කරුණු තුනම අපි ගිවිසුම් ගත වෙලා තියෙනවා. මොකද ළමයි පාවෙන පර්යන්තය නල පද්ධතිය එලීම සහ වසර 5ක් පුරා සැපයීම LNG සැපයීම. ළමයි දැන් මේක ඔක්කොම එක ගොඩේනේ තියෙන්නේ. අපි ගලව ගන්නවා. මෙතනත් ඒ වගේ තමයි ළමයි. මෙතනත් මේ ගිවිසුමට අනුව මේ යන්ත්‍රය විකිණීම සහ සේවාදායකයාගේ ස්ථානයේ ස්ථාපනය කිරීම සවි කිරීම සහ වසර පුරා සේවය සැපීම ළමයි සිද්ධීන් තුනක්. ව්‍යාපාරයේ පැත්තෙන් ආදායම් හඳුන ගන්න ඕනේ සිද්ධීන් තුනක්. යන්ත්‍රයේ වික්කලන් ආදායම හඳුන ගන්න ඕනේ. ගෙනවිත් සවි කිරීම කියන්නේ සේවාවක්. ඒ සේවාව විතරක් කරා නම් ඒ සේවාවට අදාළ ආදායම හඳුන ගන්න ඕනේ. අවුරුද්දක් පුරා සේවා සැපෙවුවා නම් නේද? මාසෙන් මාසෙට අදාළ සේවා සැපෙන කාලච්ඡේදය සඳහා ආදායම හඳුනාගත යුතුයි. එහෙනම් ළමයි මෙන්න මේ කියන කරුණු තුනම සිද්ධ වෙන්න ඕන. එහෙනම් මෙන්න මේ ප්‍රමිතය අපිට වැදගත් වෙන්නේ ওই අවස්ථාවට. ගනුදෙනුකරුවන් සමග ගිවිසුම් මගින් ඇතිවන අයබාර හඳුනා ගැනීමට. එහෙනම් ගනුදෙනුකරුවන් සමග ගිවිසුමකින් ඇතිවන අයබාර හඳුනා ගැනීමට. මේක තවත් වැදගත් වෙන්නේ ඉටු කිරීමට බැඳීම් එකකට වඩා කිහිපයක් තියෙද්දි. එහෙම නැත්නම් අයබාරය හඳුනා ගන්න එක කරුණකට වඩා අවස්ථා කිහිපයක් තියෙද්දි තමයි අපි මේකට අනුව කටයුතු කරන්න ඕනේ. එහෙනම් ළමයි මෙතනත් එහෙමයි. හිතන්න අපි නිව් ෆෝර්ට්‍රස් කියන ඇමරිකානු සමාගම නම් ඒ සමාගම පැත්තෙන් ගත්තොත් ශ්‍රී ලංකාව කියන්නේ සේවාදායකයා. එහෙනම් අපි මේ පාවෙන පර්යන්තය හදන එකත් හදලා ඉවරුනොත් ඒක අපේ ආදායමට හඳුනා ගන්න ඕනේ. මේ නල පද්ධතිය එලලා දුන්නොත් ඒකෙත් අපේ ආදායම හඳුනා ගන්න ඕනේ. මොකද ළමයි ලාභයක් තියාගෙන තමයි අපි මේ වැඩේ කරන්නේ. ඒ වගේම තමයි ළමයි අපි ද්‍රව වායු ස්වාභාවික ද්‍රව වායු මාසිකව වාර්ෂිකව අවුරුදු 5 පුරාවට සපයද්දී අපි ආදායම හඳුනා ගන්න ඕනේ. එහෙනම් ළමයි මේ ඔක්කොම ආදායම එකපාර හඳුනගන්නේ නැහැ කියලා පැහැදිලි. නේ? මොකද උපලබ්ධි සංකල්පයට අනුව මොකද්ද කියන්නේ? උපලබ්ධි සංකල්පයට අනුව කියන්නේ භාණ්ඩයක් විකුණද්දී නේද? විකුණුම් කරුගෙන් ගැනුම් කරුට අවදානම සහ ප්‍රතිලාභය විකුණුම් කරුගෙන් ගැනුම් කරුට මාරු වන අවස්ථාවේදී ආදායම හඳුනා ගන්න කියනවා. එහෙනම් මේ යන්ත්‍රයේ ආදායම හඳුනා ගන්න ඕනේ විකුණුම් කරුගෙන්. ඒ කියන්නේ අපි මේ ගැනුම් කරුට අවදානම සහ ප්‍රතිලාභය මාරු වුණාට පස්සේ ඊට පස්සේ ළමයි ඉතුරු දෙකම සේවා සැපෙයි. මොකද්ද? යන්ත්‍රය ස්ථාපිත කිරීම, සවි කිරීම සේවාවක් වාර්ෂිකව මාසිකව අවුරුද්දක් දක්වා නේද? සේවාව සැපයනවා. අපි එක්ක රිපෙයාර් කරන එක වෙන්න පුළුවන් නැත්නම් සේවාවක් සපයනවා. මේක නඩත්තු කරගෙන යන. එහෙනම් ළමයි උපලබ්ධි සංකල්පයට අනුව එතනදී මොකද්ද කියන්නේ? සත්‍ය වශයෙන්ම සේවාව සැපයූ අවස්ථාවේදී ආදායම හඳුනා ගන්න. හරි ළමයි. එතකොට අපිට ඕක ප්‍රශ්නයක් නැහැනේ. උපලබ්ධි සංකල්පයට අනුව මේක අපි කලින් ඉගෙනගෙන තියෙනවා. right? දැන් මෙතන ප්‍රශ්නයක් තියෙන්නේ මෙන්න මෙහෙමයි. මේ තියෙන්නේ ළමයි වැඩේ වෙන වෙනම කරන්න ගියොත් කොහොමද කියලා. දැන් බලන්නකෝ එකතුව යන්ත්‍රයට ලක්ෂ 10යි. යන්ත්‍ර වෙනම වික්කනන් ලක්ෂ 10යි. කාගේ හරි කමන්නේ මේ ස්ථාපිත කිරීම සේවාව විතරක් අපි සැපෙවුවා නම් ලක්ෂ 2ක් අය කරා. අපි මාසිකව සාමාන්‍යයෙන් සේවා සපයද්දී මාසිකව 50000ක් අය කරනවා. එහෙනම් අවුරුද්දක් පුරාවට නම් ලක්ෂ 6යි. දැන් ළමයි මේ ඔක්කොම වුණොත් ඔක්කොම කරනවා නම් කීයක් වෙන්න ඕනේද එහෙනම්?
මේ ඔක්කොම ටික කරනවා නම් ලක්ෂ 10යි 12යි 6යි ලක්ෂ 18ක් වෙන්න ඕන. නේද? ඔක්කොම ටික එකම කෙනෙක්ට කරනවා නම් ලක්ෂ 18ක් වෙන්න ඕන. එහෙනම් ළමයි මේවයිත් සමහර විට නේද? මේවයිත් වෙන වෙන ගණන් තියෙන්න පුළුවන්. right? ඔක්කොම ටික කරනවා නම් ලක්ෂ 18ක් වෙන්න ඕනේ. හැබැයි මේ ගිවිසුමට අනුව මොකද වෙලා තියෙන්නේ? මේ ගිවිසුමට අනුව අපිට වෙලා තියෙනවා ළමයි ලක්ෂ 15කට ගිවිසුමකට ඇවිල්ලා තියෙනවා. ඇයි ළමයි? මොකක් හරි එකඟතාවයකට එද්දී නේද? දෙපැත්තම බැලන්ස් වෙන්න ඕනේ. අපිත් කතා කරනවා නේද? එක භාණ්ඩයක් විතරක් ගන්නවා නම් කීයද කියලා අහලා ඉවරලා හරි අපි මේකයි ගත්තොත් අපිට කීයක් අඩු කරලා දෙන්න පුළුවන්ද කියලා අහනවා. නේද? එහෙනම් මේ වැඩ තුනම කරන නිසා නේද? අඩු කිරීමක් කොහොම හරි වෙලා තියෙනවා. එතකොට ළමයි ඒක ගිවිසුමට එළඹෙන අවස්ථාවේදී ඒගොල්ලෝ කතා කරලා යම්කිසි ස්ථාවරයකට එනවා. එතකොට ළමයි මේක ලක්ෂ 15කට වෙච්ච එක මේ ලක්ෂ 18ක් දරන එක ලක්ෂ 15ක් වෙන්නත් පුළුවන් ලක්ෂ 20ක් වෙන්නත් පුළුවන්. right? ගිවිසුම. හැබැයි ඒක තමයි අපේ ආදායම. ගිවිසුමට අනුව හඳුනගන්න එක තමයි අපේ ආදායම. දැන් තියෙන ප්‍රශ්නේ නම් ආදායම උපලබ්ධි සංකල්පයට අනුව විවිධ අවස්ථාවලදී හඳුනාගද්දී කොයි අවස්ථාවේද හඳුනා ගන්න ඕනේ කොච්චරක්ද හඳුනා ගන්න ඕනේ කියන එක. එහෙනම් ළමයි හඳුනා ගන්න ඕනේ කොච්චරක්ද කියන එක තීරණය කරද්දී මෙන්න මේ SLFRS 15 කියන ප්‍රමිතයට අනුව අපිට හඳුනා ගන්න වෙනවා ළමයි. අපිට කියනවා මෙවැනි අවස්ථාවකදී සමානුපාතික ක්‍රමයට හඳුනා ගන්න කියලා. සමානුපාතික ක්‍රමයට හඳුනා ගන්න කියලා තමයි කියන්නේ. හරි ළමයි. එහෙනම් කොහොමද අපි ආදායම හඳුනගන්නේ? යන්ත්‍රය සඳහා ළමයි දැන් මුළු ආදායම මුළු පිරිවැයෙන් බෙදලා යන්ත්‍රයේ කොටස වැඩි කරත් හරි. නැත්තම් ළමයි නේද? ලක්ෂ 10 ලක්ෂ 18න් බෙදුවාම මේ මුළු ගනුදෙනුවෙන් කොච්චර ප්‍රතිශතයක් ප්‍රමුඛතාවයක් මෙයාට දීලා තියෙනවද? බර තැබීමක් දීලා තියෙනවද කියලා බලන්න පුළුවන්. අපි නම් මෙහෙම ගමු ළමයි. මිලියනය අපි බෙදනවා ලක්ෂ 18න්. ඒක වැඩි කරනවා ළමයි ආදායමෙන් ලක්ෂ 15න්. ඕක ඔහොම නැතුව මෙහෙමත් ඉදිරිපත් කරන්න පුළුවන් ළමයි. ලක්ෂ 15 අපි බෙදනවා ලක්ෂ 18න්. ඒක වැඩි කරනවා ලක්ෂ 10න්. ළමයි ඔය දෙකේ උත්තර දෙකක් දෙන්න එකක්ද කියලා බලන්න. 1000 බෙදීම 1800 වැඩි කිරීම 1500. එතකොට එනවා ළමයි 8 ලක්ෂ සමානයි 8,33,333. එන ළමයි යන්ත්‍රයේ විකුණන මිල මේ ගිවිසුමට අනුව මේ ගනුදෙනුවේදී යන්ත්‍රයේ විකුණුම් මිල ලක්ෂ 15න් 8 ලක්ෂ ගාණක්. එහෙනම් සමානුපාතිකව තමයි අපි ආදායම හඳුනාගත්තේ. මේකත් බලමු ළමයි ඔය කියන දේ වෙනවද කියලා. 1500 බෙදනවා 1800න් වැඩි කරනවා 1000න්. එදිත් ළමයි එන්නේ 8,33,333. හරි ළමයි. එහෙනම් ඔයාලට මෙතන කැමති විදියකට බෙදා ගන්න පුළුවන්. හරි ළමයි. එහෙනම් ළමයි අපි ආදායම හඳුනාගද්දී සත්‍ය වශයෙන්ම විකුණුම්කරුගෙන් ගැනුම්කරුට යන්ත්‍රයේ අයිතිය පැවරිච්ච වෙලාවට ඔයාලා මෙවැනි අවස්ථාවක ඔයාලට දීලා තින්නේ ගිවිසුමේට අනුව මේවා වෙන වෙනම නෙමේ ඔක්කොටම ගෙවන ගාණ තමයි ලක්ෂ 15. හැබැයි ළමයි වෙන වෙනම මේවා කරා නම් කොහොමද කියලා ගාණේ දීලා තියෙන්නේ. right? ස්වාධීනව මේවා වෙන වෙනම කරා. එහෙම වුණා නම් කීයක් එනවද කියලා බැලුවා ලක්ෂ 18යි. ඒකට අනුව සමානුපාතිකව අනුපාතයක් හදලා වැඩි කරනවා. එහෙනම් ළමයි අපි දැන් දන්නවා අපි යන්ත්‍රය වික්කනම් ආදායම විදියට හඳුනගන්නේ ලක්ෂ 15 නෙමේ. යන්ත්‍රයේ විකුණපු එකේ වටිනාකම ලක්ෂ 10 නෙමේ 8,33,333යි. මේ ගිවිසුමට අනුව අපේ යන්ත්‍රය විකිණීමේ ආදායම
right ඊළඟට ළමයි යන්ත්‍රය සවිකිරීමේ ආදායම යන්ත්‍රය සවිකිරීමට හරි ළමයි යන්ත්‍රය සවිකිරීමට කීයද එහෙනම් ඒත් මේ ක්‍රමයම පාවිච්චි කරන්න පුළුවන් ලක්ෂ 2 අපි වේදනවා ළමයි ලක්ෂ 18න් ඒක වැඩි කරනවා ලක්ෂ 15න් 200 බෙදුව ළමයි 1800න් වැඩි කරා 1500න් 166667යි එහෙනම් ළමයි ඒකේ ආදායම වෙන්නේ 166667යි ඔන්න ළමයි එහෙනම් ස්ථාපිත කරලා දුන්නාම ගිහිනිහිල්ලා අපි සවි කරලා දුන්නාම ඒකට අනුව අපි ආදායම හඳුනා ගන්නවා 1,66 එහෙනම් ලක්ෂ දෙකක් නෙමේ ආදායම මේ කිව්සුමට අනුව සවි කිරීමේ ආදායම 1,66,667යි ඒක අපි මේ ප්‍රමිතය නිසා තමයි මේ ක්‍රමයට ගත්තේ ඊළඟට ළමයි තුන්වෙනි එක අවුරුද්දක් පුරා සේවා සැපයදී සේවා සැපීමේ ආදායම කීයද කියලා බලනවා එහෙනම් සේවා සැපීම ළමයි සේවා සැපීමේදී කීයද සේවා සැපීමේදී ලක්ෂ 6යි ලක්ෂ 18න් බෙදනවා ළමයි ඕක වැඩි කරනවා ලක්ෂ 15න් 600 බෙදීම 1800 වැඩි කිරීම 1500 ළමයි 4,99,990 නේද ඒ කියන්නේ එහෙනම් අපිට ගන්න පුළුවන් 4,99,999 කියන්නේ ආසන්නකයට වැටුවාම ලක්ෂ 5යි ලක්ෂ 5යි එහෙනම් ළමයි ලක්ෂ 5 12න් බෙදුවොත් මාසික ආදායම කීයද කියලා අපිට හම්බ වෙනවා right මාසික ආදායම හොයා ගන්න ඕනුනොත් 500 බෙදනවා 12න් එතකොට එනවා ළමයි 41000 එහෙනම් මාසික ආදායම අවශ්‍ය නම් 41667යි එහෙනම් දැන් මාසික සේවා ගාස්තුව නැත්නම් ආදායම වෙන්නේ 50000 නෙමේ 41667යි එහෙනම් බලන්න ළමයි කවදද දිනේ පටන් ගන්නෙ ගානකදී සමහර විට අවුරුද්දේ මුල ගානකදී ළමයි අවුරුද්දේ මුල යන්ත්‍රය විකිණීම සහ සවිකිරීම පුළුවන් සවිකිරීම කරලා තියෙන්න පුළුවන් හැබැයි සේවා සැපීම අවුරුද්දේ මැදින් පටන් ගන්නවා වෙන්න පුළුවන් එතකොට හිතන්න මෙතන ඉඳන් මාස 6යි තවත් මාස 6ක් යනවා එහෙනම් අයබාරයේ ආදායම හඳුනාගත යුත්තේ සේවා සැපීමෙන් 41667 ගානේ මාස 6කට අදාළව විතරයි ඉතිරි එක කලින් ලද ආදායම් කියලා වගකීමක් තියෙන්න ඕනේ right මං හිතනවා ඔයාලට මේ ටික තේරුණා කියලා ඊළඟට බලන්න ළමයි එහෙනම් මේ දෙකේ මේ තුනේ එකතුව ලක්ෂ 15 වෙන්න ඕනේ මෙතන ලක්ෂ 5ක් නම් යන්ත්‍රයේ සැපයීම සහ ස්ථාපිත කිරීමේ වටිනාකම බලන්න ළමයි ලක්ෂ 10ක් එනවද කියලා 833යි 333යි 1,66,667යි 10න් බිඳුව දාලා එකක් ඉතුරුයි 10න් බිඳුව දාලා එකක් ඉතුරුයි 10න් බිඳුව දාලා එකක් ඉතුරුයි එකක් ඉතුරුයි 10යි right එහෙනම් ලක්ෂ 10යි යන්ත්‍රය විකිණීම සහ ස්ථාපිත කිරීම ඒ වගේම තමයි සේවා සැපීමට ලක්ෂ 5යි කියන්නේ ළමයි ලක්ෂ ඔක්කොම 15යි ගිවිසුමට අනුව ගිවිසුමේ ආදායම අපි හරියට හඳුනගෙන තියෙනවා මේ වෙන වෙනම කරන්න ගියොත් කොහොමද වෙන්නේ කියන එක එහෙනම් ගිවිසුමට අනුව ආදායම හඳුනා ගැනීමේදී මෙන්න මේ ප්‍රමිතයට අනුව අපි ආදායම හරියට හඳුනා ගත්තා right එහෙනම් අභ්‍යාසයක් තියෙනවා ඒ අභ්‍යාසය හරි ළමයි එහෙනම් මේ තියෙන අධීර පහ ගනුදෙනුකරුවන් සමග ඇති වෙන ගිවිසුම මොකක්ද කියලා හඳුනා ගන්න ඕනේ ගිවිසුමේ ඇතුළත් ඉටු කිරීමේ බැඳීම් හඳුනා ගන්න. එහෙනම් මේ ඉටු කිරීමේ බැඳීම් කියන්නේ මොනවාද ළමයි? ඉටු කිරීමේ බැඳීම් කියන්නේ දැන් මේ ගත්ත උදාහරණයට අනුව නම් නේද යන්ත්‍රයේ විකිණීම
යන්ත්‍රය ස්ථාපිත කිරීම සහ වසරක් සඳහා සේවා සැපයීම. ගනුදෙනුවේ මිල තීරණය කිරීම. මේ උදාහරණයට අනුව නම් ගනුදෙනුවේ මිල අපි දන්නවා ලක්ෂ 15යි. ඊට පස්සේ ගනුදෙනුවේ මිල බැඳීම් වලට බෙදා වෙන්නේ. දැන් ළමයි මේ ලක්ෂ 15 අපි මේ ගනුදෙනුවේ මිල තමයි ලක්ෂ 15 බැඳීම් වලට බෙදා වෙන්නේ. ඉටු කිරීමේ බැඳීම් වලට බෙදා වෙන්නේ. එතකොට ඔයාලා දන්නවා කොහොමද ආවේ කියලා නේද? 8,33,333යි 1,66,667යි සේවා සැපයීමට ලක්ෂ 15යි. එහෙනම් ගනුදෙනුවේ මිල බැඳීම් වලට බෙදා වෙන් කරා. ඊට පස්සේ ළමයි ඉටු කිරීමේ බැඳීම් කෘත්‍රිමත් වූ පසු අයභාරය හඳුනා ගැනීම. ඒ කියන්නේ ළමයි උපලබ්ධි සංකල්පයට අනුව ආදායම හඳුනා ගන්න කියන එක. හරි ළමයි. එහෙනම් අපිට අභ්‍යාසයක් තියෙනවා. අපි බලමු මොකද්ද කියලා දෙන්නේ. 2019 1 දින සීමිත සරා සමාගම රුපියල් මිලියන 30කට යන්ත්‍රයක් ස්ථාපනය කිරීම සහ වසරක කාලයක් මාසික පදනමින් සේවා සැපයීම සඳහා ගනුදෙනු කරුවෙකු සමග ගිවිසුමක් ඇති කර ගන්නා ලදී. හරි ළමයි. එහෙනම් මිලියන 30කට යන්ත්‍රයක් ස්ථාපිත කිරීම සහ වසරක කාලයක් සඳහා සේවා සැපයීමට තමයි ගනුදෙනු කරුවෙකු සමග ගිවිසුමකට ඇති කරගෙන තියෙන්නේ. 2019 1 දින තමයි ගිවිසුමට එළඹිලා තියෙන්නේ. right. ඊට පස්සේ සමාගම යන්ත්‍රය 2019 4 දින ස්ථාපිත කළ අතර සේවා සැපයීම ආරම්භ කරන ලද්දේ. අන්න ළමයි දිනේ වැදගත්. 2019 9:30 දිනය සේවා සැපයීම ආරම්භ කරලා තින්නේ 2019 9:30. සේවාව නොමැතිව යන්ත්‍රයේ සාමාන්‍ය විකුණුම් මිල මිලියන 24යි. ළමයි මේ සේවාව නොමැතිව යන්ත්‍රයේ සාමාන්‍ය විකුණුම් මිල මිලියන 24යි. එහෙනම් මෙතන මම ගත්ත උදාහරණේ ළමයි ඉටු කිරීමේ බැඳීම් තුනක් තිබුණාට මේකේ තියෙන්නේ දෙකයි. මෙවැනි යන්ත්‍රයක් තමයි ඒක හදාගන්න මෙවැනි යන්ත්‍රයක් කියලා. මෙවැනි යන්ත්‍රයක් සඳහා වසර කාලයක් සඳහා සේවා සැපයීමට සාමාන්‍යයෙන් රුපියල් මිලියන 6ක් අය කරයි. right? මිලියන සාමාන්‍යයෙන් 6ක් අය කරනවා. ගනුදෙනුවේ මුළු මිල ප්‍රතිෂ්ඨාව 2019 4 දින ගනුදෙනුකරු විසින් සමාගමට මුදලින් ගෙවිය යුතුය. ගිණුම් වර්ෂය මාර්තු 31 අවසන් වේ. හරි ළමයි. 2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂයට අනුව ඉහත අවස්ථාව පියවර 5 අයභාර ආකෘතියට පැහැදිලි කරන්න කියලා දෙනවා. ළමයි ඔය අයභාර ආකෘතිය ලොකුවට මතක තියාගන්න අවශ්‍ය නැහැ. නමුත් ළමයි ඔයාලා තියාගන්න පළවෙනි පියවර මොකද්ද උඩ බලන්න ගනුදෙනුකරුවන් සමග ඇතිවන ගිවිසුම මොකද්ද කියලා හඳුනා ගන්න ඕනේ. එතකොට ළමයි අපි දාමු යන්ත්‍රයක් විකිණීම සහ යන්ත්‍රයක් ස්ථාපනය කිරීම සහ වසරක කාලයක් සේවා සැපයීම සඳහා ගනුදෙනු කරුවෙකු සමග ඇති කරගත් ගිවිසුම. යන්ත්‍රයක් ස්ථාපිත කිරීම සහ වසරක කාලයක් සේවා සැපයීම සඳහා වන ගිවිසුම. එහෙනම් ඇති වෙන ගිවිසුම අපි හඳුනාගත්තා. මේක තමයි ගිවිසුම කියලා. ගිවිසුමේ ඇතුළත් ඉටු කිරීමේ බැඳීම් හඳුනා ගන්න කියලා තියෙනවා. දෙවෙනි පියවර. එහෙනම් ලියා ගන්න ළමයි මේ ගනුදෙනුවේ තියෙන ඉටු කිරීමේ බැඳීම් තමයි යන්ත්‍රයක් ස්ථාපනය කිරීම. නැත්නම් යන්ත්‍රයක් විකිණීම සහ ස්ථාපනය කිරීම ඒක එකක්. වසරක කාලයක් එක මොකක්ද කියලා අහලා තියෙනවා. පළමු පියවර නේද පුතේ අහලා තියෙන්නේ. මේ තියෙන්නේ පළවෙනි පියවර. ගනුදෙනුකරුවන් සමග ඇතිවන ගිවිසුම හඳුනා ගැනීම. එහෙනම් මේ ගිවිසුම තමයි ළමයි මෙන්න මේක. මිලියන 30කට සමාගම මිලියන 30කට යන්ත්‍රයක් ස්ථාපනය කිරීම සහ වසරක කාලයක් මාසික පදනමින් සේවා සැපයීම සඳහා ගනුදෙනුකරුවෙක් සමග ගිවිසුමක් ඇති කරගත්ත එක. එහෙනම් මේ ගිවිසුම තමයි සැපයීම සඳහා ගිවිසුමකට එළඹීම. right එක මොකද්ද කියලා අහලා තිනවා මට අහලා තියෙන දේ තේරෙන්නේ නැහැ. ඒකයි මම මේ පළවෙනි පියවර කියලා හිතලා මම මේක කිව්වේ. ඊට පස්සේ දෙවෙනි පියවරේදී තියෙනවා ඉටු කිරීමේ බැඳීම් මොකද්ද කියලා. මේ දෙවෙනි පියවර කියලා තියෙන්නේ දෙවෙනි පියවර මෙතන බලන්න ළමයි ඉටු කිරීම ගිවිසුමේ ඇතුළත් ඉටු කිරීමේ බැඳීම් හඳුනා ගන්න. ළමයි අපිට ආදායම බෙදන්න නම් අපිට තියෙන වගකීම නැත්තම් මේ බැඳීම මොකද්ද කියලා හඳුනාගත්තොත් තමයි ආදායම බෙදා ගන්න පුළුවන්.
එහෙනම් ඉටු කිරීමේ බැඳීම අපි දන්නවා ළමයි. මෙතන ලියන්න. යන්ත්‍රයක් විකිණීම හා ස්ථාපිත කිරීම එකක්. එක බැඳීමක්. යන්ත්‍රයක් විකිණීම හා ස්ථාපිත කිරීම එක බැඳීමක්. ඊළඟ එක වසරක කාලයක් සඳහා සේවා සැපයීම. දෙවැනි බැඳීම. වසරක කාලයක් සඳහා සේවා සැපයීම. ඊට පස්සේ තුන්වෙනි පියවර මොකක්ද කියලා බලන්න. ගනුදෙනුවේ මිල තීරණය කිරීම. එහෙනම් මේ සම්පූර්ණ ගනුදෙනුවේ මිල කීයද ළමයි? රුපියල් මිලියන 30කට තමයි මේ ගනුදෙනුවට එළඹෙන්නේ. එහෙනම් ගනුදෙනුවේ මිල තුන්වෙනි පියවර යටතේ ගනුදෙනුවේ මිල මිලියන 30යි. මිලියන 30යි. ළමයි හතරවෙනි පියවර. හතරවෙනි පියවර යටතේ මොකද්ද කියලා තියෙන බලන්න. ගනුදෙනුවේහි මිල බැඳීම් වලට බෙදා වෙන් කරගන්න කියලා කියනවා. ගනුදෙනුවේහි මිල බැඳීම් වලට බෙදා වෙන් කරගන්න කියනවා. right. තමයි මෙතනදී අපිට ලොකු අමාරුවක් නැහැ. right. මම උදාහරණයක් අයින් කරන්නම්. හරි ළමයි. මේ ගනුදෙනුවේ මිල මිලියන 30යි. හරි රුපියල් මිලියන 30යි. ඒ වගේම තමයි යන්ත්‍රය විතරක් වික්කොත් රුපියල් මිලියන 24යිලු. අවුරුද්දක් පුරා සේවා සැපයුවොත් සාමාන්‍යයෙන් රුපියල් මිලියන 6යිලු. මේ දෙකම එකතු කරත් ළමයි මිලියන 30යි. එහෙනම් මේ ගනුදෙනුව අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය විදියටම බෙදාවෙන් කරගන්න පුළුවන්. අර කලින් වගේ සමානුපාතිකව ගණනය කරන්න අවශ්‍ය නැහැ. මොකද හේතුව මේ ගානේ කියනවා නේද? දෙවැනි යන්ත්‍රයක් සඳහා වසරක කාලයක් සඳහා සේවා සැපයීමට සාමාන්‍යයෙන් මිලියන 6ක් වැය වෙනවලු. එහෙනම් යන්ත්‍රයත් වෙනම ගත්තත් 24යි, සේවා සැපයුවත් 6යි. මේ දෙකේ එකතුව මිලියන 30යි නම් ගනුදෙනුවේ වටිනාකමත් මිලියන 30යි නම් ඉටු කිරීමේ බැඳීම් අතර මිල බෙදා වෙන් කරගත්තාම 24යි යන්ත්‍රයට 6යි සේවා සැපේ. එහෙනම් කලින් වගේ ගණනය කිරීමක් අවශ්‍ය නැහැ. එහෙනම් ළමයි එහෙනම් හතරවෙනි පියවර ගනුදෙනුවේ මිල බැඳීම් වලට බෙදා වෙන් කර ගැනීමේදී ලියා ගන්න යන්ත්‍රය ස්ථාපිත කිරීම සඳහා මිලියන 24යි. යන්ත්‍රය ස්ථාපිත කිරීම සඳහා මිලියන 24යි. සේවා සැපීම සඳහා මිලියන 6යි. හරිනම් ඊට පස්සේ අන්තිමට අපිට අහනවා ඉටු කිරීමේ බැඳීම් තෘප්තිමත් වූ පසු අයභාරය හඳුනා ගැනීම. දැන් ළමයි එහෙනම් ආදායම හඳුනා ගන්න ඕනේ. අපිට දැන් වැදගත් ළමයි දින. මොකද 2019 3.31 දිනෙන් අවසන් වර්ෂයට අනුව තමයි ඉහත පියවර අපි අයභාර ආකෘතියට අනුව පැහැදිලි කරන්න ඕනේ. එතකොට ළමයි බලන්න මේ දින ගිවිසුමට එළඹිලා තියෙන්නේ 2019 1.1. ඊට පස්සේ යන්ත්‍රය ස්ථාපිත කිරීම කරලා තියෙන්නේ 4.1. හැබැයි සේවා සැපීම ආරම්භ කරලා තියෙන්නේ 9.30. right. ඊට පස්සේ මිලියන මොකද්ද මෙතන ගනුදෙනුවේ මුළු ප්‍රතිස්ථාව ගනුදෙනුකරු විසින් දීලා තින්නේ යන්ත්‍රය ගෙනාපු දවසේ 4.1. හරි ළමයි. එහෙනම් මේකට අනුව අපි දැන් මිල හඳුනාගත්තා. මේ මිල යන්නවල අයභාරය ආදායම හඳුනා ගන්න ඕනේ ගිණුම්කරණයට අනුව. එහෙනම් කොහමද ළමයි? අපි ගිණුම් කාලච්ඡේදය ගත්තාම නේද? 2019 1.1 වුණාට අපේ 3.31 නම් 31 නම් ගිණුම් කාලච්ඡේදය. එහෙනම් ඒක ආරම්භ වෙන්නේ 2019 4.1. එහෙනම් මේක තමයි වාර්තා කරන කාලච්ඡේදය. එහෙනම් මේ කාලච්ඡේදයට අදාළ ආදායම තමයි හඳුනා ගන්න ඕනේ. එහෙනම් ළමයි මෙතන ගිවිසුමට එළඹුණාට ඇත්තටම සල්ලි දෙන්නේ මෙතනදී. සල්ලි දෙනවා ළමයි මිලියන 30ම මෙදාට.
මෙදාට මිලියන 30ම හම්බ වෙනවා. එහෙනම් ළමයි බලන්න ඕනේ මේක ආදායමක් වෙන්නේ එදාට ආදායම වෙන්නේ කවදද? ඇයි ළමයි මෙතන 2019 9යි 30 තමයි සේවා සැපීම ආරම්භ කරන්නේ අවුරුද්දක කාලයක්. එහෙනම් තව මෙහෙට සේවාව සපයනවා. සේවා සපයන කාලය. එහෙනම් ළමයි ගිණුම් කරන කාලච්ඡේදය භාගයක් ගියාට පස්සේ තමයි සේවා සපයන්න පටන් ගන්න. එහෙනම් යන්ත්‍රය සල්ලි හම්බ වෙනවා මිලියන 30ම මේ දවසේ ගිවිසුමට අනුව අපි යන්ත්‍රය ස්ථාපිත කරන්නේ කවදද? මේ දවසේ යන්ත්‍රය ස්ථාපිත කරනවා. එහෙනම් ඒකට අනුව අවදානම සහ ප්‍රතිලාභය විකුණුම් කරුගෙන් ගැනුම් කරුට මාරු වෙච්ච නිසා මේ මිලියන 24 ආදායම විදියට හඳුනගෙන හමාරයි. හැබැයි ළමයි සේවා සපයන්නේ මෙතන ඉඳන් නම් එතකන් ඉතිරි මිලියන 6 කලින් ලද ආදායමක් විදියට වගකීමක් විදියට පොත්වල හඳුනගෙන තියා ගන්නවා. එහෙනම් ඊට පස්සේ මාසෙන් මාසෙට ආදායම අපි ආදායමක් විදියට හඳුන ගන්නවා. දැන් ළමයි මෙතන ඉඳන් බලන්න මාස කීයක්ද? 9යි 30 නම් 10යි 30 11යි 30 1යි 30 2යි 30 3යි 30 3යි 30 කියන්නේ 3යි 31ට මාස 6ක්. එහෙනම් මෙතන මාස 6ක කාලයක් තියෙනවා. එහෙනම් තව මාස 6ක් වෙනම තියෙනවා. එහෙනම් ළමයි මේ මිලියන 6 ඔයාලා දෙකෙන් බෙදලා ගත්තා නම් ලේසි ගාන. නැත්නම් ළමයි නේද මිලියන 6 12න් බෙදුවාම මාසක ගාන එනවා. ඒක 6න් බෙදුවාම අපේ ආදායම එනවා. ඉතිරි එක තියෙන සේවා මිලියන 6න් ඉතිරි මිලියන 3 අඩු කරාට පස්සේ ඉතිරිය වගකීමක්. එහෙනම් මේක දෙකෙන් බෙදුවට පස්සේ සේවා යන්ත්‍රය ස්ථාපිත කිරීමේ ආදායම 24යි. සේවා සැපයීමේ ආදායම 3යි. එහෙනම් මුළු ආදායම කාලච්ඡේදයේ අයභාරය ආදායම 27යි. එහෙනම් මේකේ තව 3ක් තියෙනවා වගකීමක් කලින් ලද ආදායම්. right. එහෙනම් ළමයි යන්ත්‍රය ස්ථානගත කිරීමේ ආදායම අයභාරය කියලා 4 වෙනි එකේ ලියා ගන්න ළමයි. යන්ත්‍රය 5 වෙනි එක යටතේ යන්ත්‍රය ස්ථාපිත කිරීමේ අයභාරය 24000යි මිලියන 24යි. සේවා සැපීමේ අයභාරය ඕනනම් ගණනය කිරීමක් කරන්න ඕනනම් මේ විදිහට ඔයාලා දාගත්තත් ප්‍රශ්නයක් නැහැ. 12න් බෙදලා 6න් වැඩි කරාම එනවා මිලියන 3ක්. රයිට් කෙටි කරලා දැම්මත් කමක් නැහැ. 6 බෙදීම 12 කිරීම කැමති විදියකට එහෙනම් මිලියන 3යි. මුළු අයභාරය කියලා දාලා මිලියන 27ක් දාගන්න. හරි. ඒකට යටින් ඕනනම් ලියා ගන්න. කලින් ලද ආදායම් කියලා මිලියන 3ක්. right. හරි ළමයි. එහෙනම් අපි යන් නිබන්ධනයේට ගනුදෙනු කරුවන් සමග වන ගිවිසුම් හඳුනා ගැනීම. ඔන්න පළවෙනි පියවර මොකක්ද කියලා තව පොඩ්ඩක් විස්තරයක් තියෙනවා. ලොකුවට මේවා හිතන්න දෙයක් නෑ ළමයි. ගිවිසුමක් යනු පාර්ශව දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අතර අතර කියන එක හදාගන්න අතර ඇතිවන ලිඛිත වාචික හෝ ව්‍යංග එකඟතාවයකි. SLFRS 15ට අනුව ගිවිසුමක පහත නිර්ණායක සියල්ල ඇතුළත් විය යුතුයි. එහෙනම් මෙන්න මේ වගේ නිර්ණායක තියෙන්න ඕනි කියලා කියනවා. ගිවිසුමට වාණිජමය හරයක් තියෙන්න ඕන. ළමයි වටිනාකමක් වාණිජමය ස්වභාවයක් තිබුණ නැත්නම් අපිට ගිණුම්කරණය සඳහා භාවිතා කරන්න අවශ්‍ය තොරතුරු නැහැ. එහෙනම් හරි. ගිවිසුම සම්බන්ධ පාර්ශවයන් එකී ගිවිසුම අනුමත කරන්න ඕන. ඒ කියන්නේ ළමයි යාලා අත්සන් කරලා හරි ඒගොල්ලෝ අනුමත කරේ නැත්නම් එතන වගකීමක් ඇති වෙන්නේ නැහැ. right. එහෙනම් අනුමත කරලා තියෙන්න ඕන. පැවරීමට සම්බන්ධ භාණ්ඩ හෝ සේවා ගෙවීම් කොන්දේසි එකිනෙක පාර්ශවයන්ගේ අයිතීන් වෙන වෙනම හඳුනාගත යුතුයි. එනවායි මේවායේ පවරන භාණ්ඩ මොනවාද සේවා මොනවාද ඒවා ගෙවන කොන්දේසි මොනවාද ඒවා වෙන වෙනම හඳුනා ගන්න ඕනේ. ඒ එකිනෙක පාර්ශවයන්ගේ අයිතීන් හා
අයිතීන් වෙන වෙනම හඳුනා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. නැත්නම් අපිට බෑ මේ වැඩේ කරන්න. ඊට පස්සේ ගිවිසුමේ සඳහන් මුදල ලබන තැනැත්තාට එම ප්‍රතිෂ්ඨාව ලබා ගැනීමට හැකියාවක් තිබිය යුතු වීම කියලා දාගන්න. එහෙනම් ගිවිසුමේ සඳහන් තැනැත්තාට සල්ලි ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. හරි ළමයි. එහෙනම් අභ්‍යාසංක 29 අභ්‍යාසංක 29 විනාඩි 2ක් අරගෙන බලන්න කරන්න. විනාඩි 2ක් අරගෙන අභ්‍යාසංක 29 කරන්න බලන්න. ගිවිසුමක් ඇති වෙනවද කියලා අහනවා. ඇති වෙන දිනය කවද්ද කියලා අහනවා. මේ ගිවිසුමට අනුව අයිතිය සහ කාර්ය සාධන බැඳීම් මොනවාද කියලා සඳහන් කරන්න තියෙනවා. විනාඩි 2ක් ගන්න ළමයි අරගෙන ඕක සම්පූර්ණ කරන්න අභ්‍යාසය. හරි ළමයි. බලන්න 2000 අභ්‍යාසංක 29 2020 ජනවාරි 1 වෙනි දින කැලුම් ව්‍යාපාරය ලක්ෂ 3ක් වටිනා භාණ්ඩ තොගයක් 2020 අගෝස්තු 1 වෙනි දින ගනුදෙනුකරුවෙකුට විකිණීමට ගිවිසුමකට එළඹ දෙපාර්ශ්වය විසින් අනුමත කර ඇත. කැලුම් ව්‍යාපාරයට මෙම භාණ්ඩ තොගයේ පිරිවැය ලක්ෂ 5ක් විය. මෙම ගිවිසුම අනුව ගනුදෙනුවේ මුළු වටිනාකම ගනුදෙනුකරු විසින් කියලා හදාගන්න 2020 අගෝස්තු 20 වන දින මුදලින් ගෙවිය යුතුය. හරි ළමයි. මෙතන කියන්නේ ළමයි ලක්ෂ 3ක් වටිනා භාණ්ඩ තොගයක් තමයි අගෝස්තු 1 වෙනිදා ගනුදෙනුකරුවට විකුණන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ ළමයි විකුණුම් මිලද පිරිවැයද කියලා ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඊට පස්සේ කියනවා කැලුම් ව්‍යාපාරයට මෙම භාණ්ඩ තොගයේ පිරිවැය ලක්ෂ 5ක්. එහෙනම් ළමයි පාඩු පිට විකුණනවා වෙන්න පුළුවන්. මේ භාණ්ඩ තොගයේ පිරිවැය ලක්ෂ 5යි. හැබැයි ලක්ෂ 3ක් වටිනා භාණ්ඩ තොගයක් කියලා තමයි කියන්නේ. එහෙනම් ලක්ෂ 3කට තමයි විකුණන්නේ. රයිට්? ඒක ලොකුවට හිතන්න එපා මේ ගානේ දීලා තියෙන විදියට. එහෙනම් විකුණුම් වටිනාකම වෙන්නේ ලක්ෂ 3යි. රයිට්? පිරිවැය ලක්ෂ 5යි. පාඩු පිට වගේ තමයි. නමුත් ආදායම අපි හඳුනා ගන්න ඕනේ කීයද කියලා. එහෙනම් ලක්ෂ 3ක් තමයි ආදායම. ඊට අවස්ථාවේදී SLFRS 15ට අනුව වළංගු ගිවිසුමක් ඇති වේද කියලා කියනවා. ළමයි ඔව් වළංගු ගිවිසුමක් ඇති වෙනවා. හේතුව තමයි මේ ගිවිසුමට වාණිජමය හරයක් තියෙනවා. රයිට්? වාණිජමය හරයක් තියෙනවා. වටිනාකම් සහිතව වාණිජමය හරයක් තියෙනවා. ඊට පස්සේ සම්බන්ධ පාර්ශ්වයන් ගිවිසුම අනුමත කරලා තියෙන්නේ. මොකද හේතුව බලන්න විකිණීමේ ගිවිසුමට එළඹ දෙපාර්ශ්වයේ විසින් අනුමත කර ඇත. එහෙනම් දෙපාර්ශ්වයේ විසින් අනුමත කරලා තියෙනවා. ඊළඟට පැවරීමට සම්බන්ධ භාණ්ඩ හෝ සේවා ගිවිසුමේ කොන්දේසි එකිනෙක පාර්ශ්වයන්ගේ අයිතීන් වෙන වෙනම තියෙනවා. බලන්න භාණ්ඩ හෝ සේවා මොනවද කියලා තියෙනවා. ව්‍යාපාරයේ ලක්ෂ 3ක් වටිනා භාණ්ඩ තොගයක්. එහෙනම් භාණ්ඩ තොගය ගැන තියෙනවා. කවදද 2020 අගෝස්තු 1 දින ගනුදෙනුකරුවෙකුට විකිණීමේ ගිවිසුමකට එළඹිලා තියෙනවා. කැලුම් ව්‍යාපාරයේ මෙම භාණ්ඩ තොගයේ පිරිවැය ලක්ෂ 5යි. ඒක ප්‍රශ්නයක් නෑ. මෙම ගිවිසුමට අනුව ගනුදෙනුවේ මුළු වටිනාකම ගනුදෙනුකරු විසින් 2020 අගෝස්තු 20 වන දින මුදලින් ගෙවිය යුතුයි. එහෙනම් ළමයි ගිවිසුමේ සඳහන් මුදල් ලබන තැනැත්තාගේ ප්‍රතිෂ්ඨාව ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද හේතුව ගනුදෙනුවේ වටිනාකම ගනුදෙනුකරු විසින් 2020 අගෝස්තු 20 වන දින මුදලින් ගෙවිය යුතුයි කියලා. එහෙනම් ළමයි වළංගු ගිවිසුමක් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ ව්‍යාපාරය සහ ගනුදෙනුකරු අතර ගිවිසුම ඇතිවන දිනය කවදද කියලා. ගිවිසුම ඇතිවන දිනේ ළමයි හොඳට බලන්න ව්‍යාපාරය සහ ගනුදෙනුකරු අතර ගිවිසුම ඇති වෙන දිනේ ළමයි ඇති වෙන දිනේ ඇවිල්ලා 2020 ජනවාරි 1 වෙනිදා
තමයි තොගයක් සඳහා. කවදද බඩු ටික දෙන්නේ 2020 අගෝස්තු 1 වෙනි දින ගනුදෙනුකරුවෙකුට විකිණීමට ගිවිසුමකට එළඹෙලා. ඒ කියන්නේ ළමයි ජනවාරි 20 වෙනිදා තමයි ගිවිසුමට එළඹිලා තින්නේ. භාණ්ඩ සපයන්නේ අගෝස්තු 20 නම් අගෝස්තු 1 වෙනිදා භාණ්ඩ විකිණීම සඳහා තමයි ගිවිසුමකට එළඹිලා තින්නේ 2020 ජනවාරි 1 වෙනිදා. එහෙනම් එදා සිට බැඳීමකට යටත් වෙලා තියෙනවා අගෝස්තු 1 වෙනිදා ගිවිසුම අවසන් වෙනවා වෙන්න පුළුවන්. නෑ අගෝස්තු 20 වෙනිදා තමයි අවසන් වෙන්නේ ගිවිසුම මුදල් ගෙවුවට පස්සේ. හරි ළමයි. එහෙනම් ඇතු දිනේ ලියා ගන්න 2020 ජනවාරි 1 වෙනි දින. ඊට පස්සේ මෙම ගිවිසුම මත කැලුම් ව්‍යාපාරයට ලැබෙන අයිතිය සහ කාර්ය සාධන බැඳීම සඳහන් කරන්න. ළමයි මෙම ගිවිසුමට අනුව කැලුම්ට ලැබෙන අයිතිය තමයි අයිතිය තමයි මේ ප්‍රතිස්ථාව මේ ගනුදෙනුවේ ප්‍රතිස්ථාව ලබා ගැනීමට ඇති අයිතිය. ප්‍රතිස්ථාවේ ගනුදෙනුව ලබා ගැනීමට ඇති අයිතිය. ඕන්න ඒකට ලියා ගන්න ළමයි උත්තරේ. භාණ්ඩ විකිණීමෙන් ලක්ෂ 3ක මුදලක් ලබා ගැනීමට ඇති අයිතිය. භාණ්ඩ විකිණීමෙන් ලක්ෂ 3ක මුදලක් ලබා ගැනීමට ඇති අයිතිය. ඊට පස්සේ ළමයි බැඳීම. ළමයි බැඳීම තමයි ලක්ෂ 3ක් වටිනා භාණ්ඩ තොගයක්. බැඳීම තමයි ළමයි අපේ බැඳීම අපිට වගකීමක් තියෙනවා ගිවිසුමට එළඹුණාට පස්සේ මේ ලක්ෂ 3ක් වටිනා භාණ්ඩ තොගේ 2020 අගෝස්තු 1 වෙනි දින ගනුදෙනුකරුට ලබා දීම. එහෙනම් බැඳීම තමයි 2020 අගෝස්තු 1 වෙනි දින ලක්ෂ 3ක් වටිනා භාණ්ඩ තොගය ගනුදෙනුකරුට ලබා දීම. ගනුදෙනුකරුට ලබා දීම. හරි ළමයි. ගනුදෙනුකරුට ලබා දීම. ඊට පස්සේ මු ළමයි ගිවිසුමේ ඇතුළත් කාර්ය සාධන බැඳීම් හඳුනා ගැනීම. රයිට් අපි මේ කතා කරපු එකක්. ගිවිසුම තුළ ගනුදෙනුකරුට භාණ්ඩ හා සේවා සැපයීමේ පොරොන්දුව ඇතුළත් වේ. මෙම පොරොන්දුව කාර්ය සාධන බැඳීමක් ලෙස හැඳුන්වේ. රයිට් මේක ලියා ගන්න ළමයි. ඇතැම් ගිවිසුම් වල ඇත්තේ ඔතන ලියා ගන්න ළමයි. ඇතැම් ගිවිසුම් වල ඇත්තේ එක් බැඳීමකි. ඇතැම් ගිවිසුම් වල ඇත්තේ එක් බැඳීමකි. උදාහරණ භාණ්ඩ විකිණීම. ළමයි භාණ්ඩ විකුණද්දී නේද? විකුණුම් ඉන්වොයිස් එකකට අපි එළඹෙනවා ණයට විකුණුම්. නමුත් එක බැඳීමයි තියෙන්නේ භාණ්ඩ විකිණීම සම්බන්ධයෙන් පමණයි. ඊළඟට ඒකෙම ලියා ගන්න දෙවෙනියට ඇතැම් ගිවිසුම් වල බැඳීම් කිහිපයක් ඇත. ඇතැම් ගිවිසුම් වල බැඳීම් කිහිපයක් ඇත. ඇතැම් ගිවිසුම් වල බැඳීම් කිහිපයක් ඇත. ඒක ලියා ගන්න ළමයි උදාහරණ විදියට භාණ්ඩ හා භාණ්ඩ විකිණීම ස්ථාපිත කිරීම සහ සේවා සැපයීම වැනි ගිවිසුම්. එන එතන ළමයි අවස්ථා තුනක් තියෙනවා. භාණ්ඩ විකිණීම ස්ථාපිත කිරීම සහ සේවා සැපයීම වැනි ගිවිසුම්. හරි ළමයි. ඊළඟට ගනුදෙනුවේ මිල තීරණය කිරීම. අපි ඔය කතා කරපු කරුණු තමයි මේ එන්නේ. ගනුදෙනුවේ මිල යනු පොරොන්දු භාණ්ඩ හෝ සේවා පැවරීම වෙනුවෙන් ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාර ඒකකය ලබා ගැනීමට අපේක්ෂිත ගිවිසුමක ඇතුළත් ප්‍රතිෂ්ඨාවෙහි වටිනාකමයි. සාමාන්‍යයෙන් ගනුදෙනුවේ මිල ස්ථාවර වටිනාකම සහිත ප්‍රතිෂ්ඨාවක් වේ. හරි ළමයි. ගනුදෙනුවේ මිල කාර්ය සාධන බැඳීම් වලට බෙදා වෙන් කිරීම. අපි ඒක යටතේ ලියාගමු ළමයි. ගිවිසුමේ ඇත්තේ කාර්ය සාධන බැඳීම් එකක් පමණක් නම් ගනුදෙනුවේ මිල කාර්ය සාධන බැඳීම් වලට බෙදා වෙන් කිරීමේ ලියා ගන්න ළමයි.
ගනුදෙනුවේහි ඇත්තේ ගිවිසුමෙහි ඇත්තේ කාර්ය සාධන බැඳීම් එකක් පමණක් නම් ගිවිසුමේ සඳහන් මිල එම බැඳීමට අදාළ වේ. ගිවිසුමෙහි සඳහන් මිල එම බැඳීමට අදාළ වේ. ඒ කියන්නේ ළමයි එක දෙයක් විතරක් නම් අපි කරන්නේ එකඟ වෙච්ච වටිනාකම ඒ සිද්ධිය ඒ කටයුත්ත සඳහා පමණයි ආදායම් විදිහට අපි හඳුනගන්නේ. ඊට වැඩියෙන් හඳුනා ගන්නත් බෑ. ඊට අඩුවෙන් හඳුනා ගන්නත් බෑ. ඒකෙම දෙවෙනියට ලියා ගන්න ළමයි. ගිවිසුමෙහි කාර්ය සාධන බැඳීම් කිහිපයක් ඇති විට ගිවිසුමෙහි කාර්ය සාධන බැඳීම් කිහිපයක් ඇති විට එම මිල එම ගිවිසුමෙහි මිල කාර්ය සාධන බැඳීම් අතර එම ගිවිසුමෙහි මිල කාර්ය සාධන බැඳීම් අතර සමානුපාතිකව වෙන් කළ යුතු වේ. සමානුපාතිකව වෙන් කළ යුතු වේ. හරි ළමයි. එහෙනම් අභ්‍යාසංක 30 කරමු ළමයි. තව පොඩ්ඩයි තියෙන්නේ. අභ්‍යාසංක 30 කරන්න මෙන්න මෙතන පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ. අකර කියන එක හදා ගන්න ඕනේ. බැඳීම් අතර කියලා හදාගන්න මේ අකර කියන තැන. right. එහෙනම් මේ අභ්‍යාසය කරන්න ළමයි. සීමිත එක් සමාගමෙන් ලක්ෂ 15ක යන්ත්‍රයක් ලබා ගැනීමට එකඟ වූ අතර එක් සමාගම පහත සේවා සැපයීමට එකඟ විය. ඒවායේ වටිනාකම් මෙසේය. විකුණුම් මිල ලක්ෂ 17යි, සවි කිරීමට ලක්ෂ 3යි, සේවා සැපයීමට ලක්ෂ 4යි, යාවත් කාලීන කිරීමට ලක්ෂයයි. sorry. මෙම කාර්ය සාධන බැඳීම් වෙන වෙනම හඳුනාගත හැකි නම් එක් සමාගමේ අයභාරය කොපමණද කියලා අහනවා. ඒ අවස්ථාවේ එම අයභාර බැඳීම් අතර වෙන් කර දක්වන්න කියලා දෙනවා. එහෙනම් මේකේ අයභාරය කීයද කියලා අයභාර බැඳීම් අතර බෙදා දක්වන්න. ළමයි විනාඩියක් අරගෙන ටක් ගාලා හදන්න කැල්ලකින්. හරි ළමයි. අපි එහෙනම් ගානට එමු. හරි. ළමයි මොන හරි මැසේජ් එකක් තියෙනවා නම් දාන්න. right. බලන්න ළමයි පළවෙනි එක අපි නිකන් නොමග යවන්න වගේ අහලා තියෙන්නේ. මොකද්ද ළමයි? මෙම කාර්ය සාධන බැඳීම් වෙන වෙනම හඳුනාගත හැකි නම් එක් සමාගමේ අයභාරය කොපමණද කියලා අහලා තියෙනවා. ළමයි අයභාරය වෙන වෙනම ගත්තත්
අපිට ළමයි ගිවිසුම මගින් එකඟ වෙලා ලැබෙන මුදලනේ අපේ අයබාරය වෙන්නේ. එහෙනම් පළවෙනි එකට ලොකු දේවල් හදන්න දෙයක් නැහැ. සීමිත එක් සමාගම මිලියන 1.5කට නැත්නම් ලක්ෂ 15 ලක්ෂයකට යන්ත්‍රය ලබා ගැනීමට එකඟ වූ අතර සමාගම පහත සේවා සැපයීමට එකඟ විය. ඒවායේ වටිනාකම් මෙසේ. එන ළමයි ලක්ෂ 15 ලක්ෂය තමයි අපේ අයබාරය. මොකද කොහොම ආදායම හඳුනාගත්තත් අවසානයේ ලැබෙන්නේ මෙන්න මේ ලක්ෂ 15යි අපිට. ගිවිසුමට අනුව ලැබෙන්නේ එහෙනම් ගිවිසුමේ මිල කියන්නේ ලක්ෂ 15යි. අපේ අයබාරය ලක්ෂ 15යි. මේකෙදි ළමයි කාලච්ඡේද අනුව ගණනය කිරීමක් නැහැනේ. එහෙනම් අපි දැන් බලමු ළමයි දෙවෙනි එක ඒ අවස්ථාවලදී එම අයබාර බැඳීම් අනුව වෙන් කරන්න යන්නේ. දැන් අයබාර බැඳීම් අනුව වෙන් කරන්න යන්නේ. මුලින්ම බලන්න ළමයි විකුණුම් මිල අනුව නේද? 1700යි 300යි 400යි 1000යි. එතකොට 0.5යි 5යි 10න් 15 දාලා එකක් ඉතුරුයි ලක්ෂ 25යි. එහෙනම් මේ හැම එකක්ම වෙන වෙනම කරා නම් ලක්ෂ 25යි. හැබැයි අපේ ගිවිසුමට අනුව මේ ඔක්කොටම අපිට ලැබෙන්නේ ලක්ෂ 15යි. එහෙනම් මේ බැඳීම් අනුව වෙන වෙනම අපිට ආදායම අපේ හඳුනා ගන්න ඕනේ. එහෙනම් මේ ප්‍රමිතයට අනුව සමානුපාතිකව තමයි අපිට ආදායම හඳුනා ගන්න සිද්ධ වෙන්නේ. එහෙනම් ළමයි දෙවෙනි එකේදී විකුණුම් මිල ළමයි 1700 බෙදමු ළමයි මම රුපියල් 1000 වලින් මේ කොටස රුපියල් 1000 වලින් හදනවා 1700 බෙදනවා ළමයි 2500න් වැඩි කරනවා 1500න්. එතකොට අපිට හම්බ වෙනවා යන්ත්‍රයේ වටිනාකම කීයද කියලා. 1700 බෙදීම 2500 වැඩි කිරීමෙන් 1500. එහෙනම් ළමයි දසලක්ෂ 20000යි. ඊට පස්සේ සවි කිරීම ළමයි 300 බෙදනවා 2500න් වැඩි කරනවා 1500න්. 300 බෙදීම 2500 වැඩි කිරීම 1500 180යි. සේවා සැපයීම ළමයි සේවා සැපයීමට 400ක්. එහෙනම් 2500 400 බෙදනවා 2500න් වැඩි කරනවා 1500න්. 400 බෙදීම 2500 වැඩි කිරීම 1500 240යි. එහෙනම් අන්තිම එක 100යි. අන්තිම එක මොකද්ද? යාවත් කාලීන කිරීම අප්ඩේට් කරන්න. කිරීමට 100 බෙදනවා ළමයි 2500න් වැඩි කරනවා 1500න්. හැටයි. බලන්න ළමයි මුළු අයබාරය හරිද කියලා 0යි 10යි 20යි දෙකක් ඉතුරුයි 3යි 4යි 5යි 5න් 5 දාලා බලමු ළමයි කොතන හරි වැරදුනාද කියලා. නෑ හරි ළමයි 1500යි. හරි. අයබාරය ලක්ෂ 15ම තමයි. එහෙනම් මේ විදියට තමයි ආදායම් හඳුනාගත යුත්තේ. එහෙනම් අයබාරය අපි බෙදා වෙන් කරගත්තා. හරි ළමයි. අපි එහෙනම් ඊළඟ කොටසට එමු ටියුට් එකේ අන්තිම කොටස. කාර්ය සාධන බැඳීම තෘප්තිමත් වූ පසු අයබාරය හඳුනා ගැනීම. භාණ්ඩ වලට අදාළ පාලනය විකුණුම්කරුගෙන් ගැනුම්කරුට මාරු වන විටදී ආදායම හඳුනාගත යුතුය. සේවාවක් නම් සේවාව සත්‍ය වශයෙන්ම සපයන විටදී ආදායම හඳුනාගත යුතුය. මෙහිදී පාලනය වනුයේ පාලනය යනුවෙන් අදහස් කරනුයේ වත්කමක භාවිතය මෙහෙයවීම සඳහා ඇති හැකියාව හා එහි අවශ්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව.
අපි ළමයි මේ සම්බන්ධයෙන් කලින් ගැඹුරින් කතා කරලා තියෙනවා. ඊළඟට අහනවා ළමයි ප්‍රමිතයට අනුව කළ යුතු අනාවරණයන් මොනවාද කියලා. එහෙනම් ඇල්මැති පාර්ශවයට අපි මේ ප්‍රමිතයට අනුව මෙන්න මේ වගේ දේවල් අනාවරණය කරන්න ඕනේ. ගනුදෙනුකරුවන් සමග ඇතිවන ගිවිසුම අයභාරය සුදුසුම වර්ගවලට බෙදා වෙන් කිරීම, එනම් සුදුසු වර්ගවලට බෙදා වෙන් කිරීම අපි අනාවරණය කරන්න ඕනේ. වත්කම ගිවිසුම් හෝ වගකීම් ගිවිසුම් වලට අදාළ ආරම්භක ශේෂයන් ශේෂයන් කියලා හදාගන්න සහ අවසාන ශේෂයන් සටහන් කළ යුතුයි. ළමයි සමහරලාට වත්කම් ගිවිසුම් තියෙනවා නැත්නම් වගකීම් ගිවිසුම් තියෙනවා. ඒවට අදාළ ආරම්භක හා අවසාන ශේෂයන් සඳහන් කරන්න ඕනේ. ගිවිසුම් වල මිල තීරණය වීමට බලපාන වැදගත් විනිශ්චයන් අනාවරණය කළ යුතුයි. හරි ළමයි. ඒක ගැන ලොකුවට හිතන්න එපා. right. මොකද වැඩි ඒවා අහන්නේ නැහැ ගැඹුරට. හරි. එහෙනම් අභ්‍යාස අංක 31. අභ්‍යාස අංක 31. බලන්න මේ අභ්‍යාසෙත් ටක් ගාලා කරන්න. විනාඩි 2ක් අරගෙන. දැන් ඔයාලට දන්නවා. අපි ප්‍රමිත පාඩම ඔක්කොම ඉවර කරන්න හදන්නේ මේ අභ්‍යාසය කරන්න. හරි ළමයි අපි ඒ ගාම අභ්‍යාසය කියවමු බලන්න මමත් සම්බන්ධ වෙන්නම්. 2019 10යි 1 දින සීමිත ධාරා සමම රුපියල් මිලියන 50කට යන්ත්‍රයක් සැපයීම සඳහා සැපයීම සහ වසරක කාලයක් මාසික පදනමින් සේවා සැපයීම සඳහා ගනුදෙනුකරුවෙකු සමග ගිවිසුමක් ඇති කර ගන්නා ලදී. තමයි මේ වගේ ගණන් කරද්දී අනිවාර්යයෙන්ම දින පිළිබඳ අවධානය යොමු කරන්න. මොකද දිනයන් එකිනෙකට වෙනස් වෙන අවස්ථාවකදී ගිණුම් කරන්නේදී අපිට මේ දේවල් වැදගත්. right 10යි 1 තමයි ගිවිසුමකට එළඹිලා තියෙන්නේ. මිලියන 50කට ළමයි යන්ත්‍රයක් සැපයීම සහ වසරක කාලයක් මාසික පදනමෙන් සේවා සැපයීම. 2019 10යි 1 2019 10යි 1 දින යන්ත්‍රය ස්ථාපනය කර අවසන් කරන ලදී. 2020 1යි 1 දින සිට සේවා සැපයීම ආරම්භ කරන ලදී. එහෙනම් සේවා සැපයීම ආරම්භ කරලා තින්නේ 2020 1යි 1 දින. සේවා නොමැතිව යන්ත්‍රය සාමාන්‍ය විකුණුම් මිල එහෙනම් සේවාවන් කරන්නේ නැතිව යන්ත්‍රයේ සාමාන්‍ය විකුණුම් මිල මිලියන 40කි. මෙවැනි යන්ත්‍රයක් සඳහා වසරක කාලයක් සඳහා සේවා සැපයීමට සාමාන්‍යයෙන් මිලියන 20ක් අය කරනවා. ගනුදෙනුවේ මුළු මිල ප්‍රතිස්ථාව 2019 12/31 දින ගනුදෙනුකරු විසින් සමාගමට මුදලින් ගෙවන ලදී. එහෙනම් ගිණුම් වර්ෂය මාර්තු 31 දිනෙන් අවසන් වේ. අන්න ළමයි මේක අපිට ගොඩක් වැදගත් මේ ගානේදී ගිණුම් වර්ෂය කවදද කියන එක. right. අපෙන් අහලා තියෙනවා අවශ්‍ය වන්නේ SLFRS 15ට අනුව අයබාර හඳුනා ගැනීමේ පියවර 5 ඉහත ගනුදෙනුවෙන් හඳුනා ගන්න කියලා තියෙනවා. එහෙනම් පළවෙනි පියවර තමයි ගනුදෙනුව හඳුනා ගන්න ඕනේ. එහෙනම් අංක 1 දාලා SLFRS 5 අංක 1 දාලා අභ්‍යාස 31 අංක 1 ලියා ගන්න ළමයි පළවෙනි පියවර. ගනුදෙනුව මොකද්ද? යන්ත්‍රයක් සැපයීම සහ වසරක කාලයක් සේවා සැපයීම සඳහා ගිවිසුමකට එළඹීම. යන්ත්‍රයක් සැපයීම සහ වසරක කාලයක් සේවා සැපයීම සඳහා ගිවිසුමකට එළඹීම පළවෙනි පියවර.
right පළවෙනි පියවර ගිවිසුමකට එළඹීම. දෙවැනි එක ළමයි ඉටු කළ යුතු බැඳීම් මොනවාද කියලා හඳුනා ගන්න ඕනේ. එහෙනම් මේ බැඳීම් තමයි ළමයි එක යන්ත්‍රයක් සැපයීම, අනිත් එක වසරක කාලයක් මාසික පදනමින් සේවා සැපයීම. වසරක කාලයක් මාසික පදනමින් සේවා සැපයීම. දෙවැනි එක තුන්වෙනි පියවර ළමයි ගනුදෙනුවේ මිල තීරණය කිරීම. මිල සොයා ගැනීම. එහෙනම් ළමයි මේ සමාගම ගිවිසුමකට එළඹෙන්නේ මේ ගනුදෙනුවේ මිල කීයද? මිලියන 50යි. ගනුදෙනුවේ මිල මිලියන 50යි. හතරවෙනි එක ළමයි හතරවෙනි පියවර ළමයි ඉටු කළ යුතු බැඳීම් අනුව මිල බෙදා වෙන් කරන්න ඕනේ. එහෙනම් අපි මේ බෙදා වෙන් කිරීම කරමු හතරවෙනි අදියර යටතේ. හරි ළමයි. මිල බෙදා වෙන් කරන්න ඕනේ. බලන්න මේක සාමාන්‍යයෙන් හරි ළමයි. බෙදා වෙන් කරන්න ඕනේ මිලියන 5යි ගනුදෙනුව. එනයි යන්ත්‍රයේ විකුණුම් මිල යන්ත්‍ර විකුණුම් මිල කියලාමයි සාමාන්‍යයෙන් මිලියන 40යිලු මිලියන වලින්ම හරි රුපියල් 1000 වලින් හදමු ළමයි. කමක් නැහැ. මිලියන අපි රුපියල් වලින් හදමු. ප්‍රශ්නයක් නැහැ. අපිට ලොකු ඉඩක් අවශ්‍ය නැහැනේ. right මිලියන් වලින් හදමු කමක් නැහැ ප්‍රශ්නයක්. හරි. රුපියල් මිලියන ළමයි මිලියන 40යි. එහෙනම් යන්ත්‍රයට මිලියන 40යි සාමාන්‍යයෙන් සේවා සැපීමේ මිලියන 20යි ඔක්කොම මිලියන 60ක් යනවා සාමාන්‍ය. හැබැයි අපිට මිලියන 50කට තමයි ගනුදෙනුව සිද්ධ වෙන්නේ. එහෙනම් ප්‍රතිශතයක් හදා ගන්නවා මේ වැඩ දෙකටම යන ප්‍රමාණයට අනුව මේකට කොච්චර බර තැවීමක් තියලා තියෙනවද? ඒකට අනුව ආදායම කොච්චරක් හඳුනා ගන්නවද කියලා. එහෙනම් 60න් 40 බෙදලා වැඩි කරනවා 50න්. එතකොට අපිට හම්බ වෙනවා කීයද යන්ත්‍රයේ බෙදා වෙන් කරගන්න හදන්නේ ළමයි මිල 40 බෙදීම 60 එතකොට එනවා 6.666 ගාණක් ඒක 50න් වැඩි කරාම අපිට එනවා 33.33 right එහෙනම් මිලියන 33.33ක් එනවා එහෙනම් සේවා සැපයීම ළමයි සේවා සැපයීම දැන් අපිට ඕන නම් ගන්නත් පුළුවන් 50න් 33ක් ගියාම ළමයි නේද 7යි 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 17යි 6යි 7ක්ද කියලා අපි බලමු. right 17යි 6යි 7ක්ද කියලා අපි බලමු. හරි ළමයි එහෙනම් 20 බෙදීම 60 වැඩි කිරීම 50. 20 බෙදීම 60 වැඩි කිරීම 50. හරි ළමයි 16යි 6යි 7ක්. 16යි 6යි 7ක්. හරි ළමයි. මේ දෙක එකතුව 50යි. මිලියන 50යි. හරි එහෙනම් ළමයි හතරවෙනි පියවරට අනුව බෙදා වෙන් කිරීම කරා. පස්වෙනි අදියරේදී අපෙන් අහනවා අයභාරය හඳුනා ගැනීම. ළමයි අයභාරය හඳුනා ගන්න අපිට ගණනය කිරීමක් තියෙනවා. ඒක නිසා එහෙනම් ඊළඟ පස්වෙනි පියවර කියලා දාලා අපි අයභාරය හඳුනා ගනිමු. බැඳීම් තෘප්තිමත් වූ පසු අයභාරය හඳුනා ගැනීම. අපි බලමු ළමයි බැඳීම් තෘප්තිමත් වෙන්නේ කොයි අවස්ථාවේද කියලා. ළමයි පළවෙනි එකේ අවුලක් නැහැ. මොකද හේතුව යන්ත්‍රය ස්ථාපනය කර අවසන් කරනවා 10යි 1 2019. අපේ ගිණුම් කාලච්ඡේදයේ මාර්තු 31 නම්
2018-19 වර්ෂය සඳහා තමයි අපි 19-20 වර්ෂය තමයි මූල්‍ය වාර්තා පිළියෙල කරන්නේ. එහෙනම් 2023 දිනට ගිණුම් වර්ෂය අවසන් වෙනවා. එහෙනම් ඒ වෙද්දි තෘප්තිමත් වෙලා තියෙන අයභාරය හඳුනා ගැනීම සිද්ධ වෙනවා. 2019යි 10යි එක දිනට යන්ත්‍ර විකිණීමේ අයභාරය කියනවා. මිලියන නැත්නම් 33 ලක්ෂ sorry මිලියන 33ක් නේද ළමයි? මිලියන 30ක් නේ. මිලියන 30ක් කියන්නේ ළමයි 333 ලක්ෂයක්. ඒ කියන්නේ කෝටි 3යි ගාණක්. හරි? 333යි. අපි මිලියන වලින්ම දාමු ළමයි. මොකද මිලියන වලින් ගාණ හදාගෙන ආවේ. මිලියන 33යි 0.33ක් ආයභාරය හඳුනා ගන්නවා. ඊට පස්සේ ළමයි 2020 3යි 31 දිනට ඇයි ළමයි කාලච්ඡේදය අවසන් වෙන නිසා මෙදාට මේ ආදායම හඳුනාගත්තට මාසෙන් මාසෙ හඳුනා ගන්න ඕනේ. ඒ ඔක්කොම දාන්න බැරි නිසා දිනට 2020 3යි 31 මූල්‍ය වාර්තා පිළියෙල කරන දිනට අයභාරය කීයද කියලා එකපාර අපි හඳුනා ගන්නවා. එහෙනම් සේවා සැපයීම බලන්න ළමයි කාලය වැදගත්. ගිවිසුමට 10යි එක එළඹුණා. කවදිනද සේවා සපයන්නේ? 2021 1 දින සිට සේවා සැපීම ආරම්භ කරන්නේ. 2021 1 දින නම් 3යි 31ට මාස 3යි තියෙන්නේ. එහෙනම් ළමයි සේවා සැපීමේ අයභාරය. සේවා සැපීමේ අයභාරය කීයද ළමයි? 16.67 බෙදීම නැත්නම් අපි මේක වැඩි කරමු. වැඩි කිරීම 12න් මාස 3යි. අවුරුද්දටම අදාළ අයභාරය සේවා සැපීමෙන් ලැබෙන අයභාරය ඒක මාස 12න් බෙදුවම මාසයකට එන ප්‍රමාණය තියෙනවා. ඒක 3ෙන් වැඩි කරාම මාස 3ට අදාළ අයභාරය එනවා. බෙදීම 12 වැඩි කිරීම 3. එතකොට එනවා ළමයි 4.16යි 6යි මිලියන 4.16යි 6 ගාණක් තියෙන නිසා 1.7ක් ගන්නවා. right 1.7ක් ගන්නවා. හරි ළමයි එහෙනම් පස්වෙනි පියවර යටතේ දාන්න. පස්වෙනි පියවර යටතේ සේවා සැපයීම සඳහා අයභාරය මෙහෙම. right එහෙනම් කාලච්ඡේදයේ අවසානයේ හඳුනාගත යුතු මුළු අයභාරය කීයද ළමයි? 10න් බිඳුව දාලා එකක් ඉතුරුයි. එතන 5යි 3යි 4යි 7යි 37යි 0.5 මිලියන කාලච්ඡේදයේ අවසානයේ හඳුනාගත යුතු අයභාරය. මම ළමයි අපේ ඊළඟ කොටසට ලේසි වෙන්න තව කීයක් තියෙනවද කියලා බලන්නම් මෙතන. ඔය ළමයි මේක 3ෙන් වැඩි කරා නම් ඉතිරි ප්‍රමාණය එනවා 2.12.50යි. සේවා සැපීමෙන් තව ඉතිරි වෙලා තියෙනවා ළමයි ආදායම තව මාස 9කට 12.4999 ගාණක් තියෙන. ඒ කියන්නේ මෙච්චරක් ආදායම තාම වගකීමක්. මම හිතන්නේ ඔයාලට ඒක තේරෙනවා. මොකද හේතුව 3.31 දිනේ මූල්‍ය වාර්තා අවසන් වුණාට සේවා සැපීම පටන් ගන්නේ 2020 ජනවාරි 1 වෙනිදා නම් ඇත්තටම මූල්‍ය වාර්තා අවසන් කරන දිනයට ආදායම වෙන්නේ සේවා සැපීමෙන් අපිට අඳුන ගන්න පුළුවන්. සත්‍ය වශයෙන්ම සේවාව සැපයලා තියෙන මාස 3කට නම් තව මාස 9ක් ඉතුරුයි. ඒ මාස 9 ආදායම තමයි මේ තියෙන්නේ. මේක ලැබිය යුතු ආදායමක්. ලැබිය යුතු ආදායමක්. මේ බලන්න ළමයි sorry කලින් ලද ආදායමක්. ඒක අපේ වගකීමක්. මේ බලන්න ළමයි ඔක්කොම එන්න ඕනේ සේවා සැපීම ඔක්කොම එන්න ඕනේ 16.64ක් නම් මේ වෙද්දි මාස 3ට 4.17ක් නම් ඉතිරි මාස 9ට 12.50ක් නම් බලන්න එකතුව 7යි 6යි 6යි 1යි 16.67 නෙමෙයිද මේ තියෙන්නේ. right එහෙනම් සේවා සැපීමෙන් ආදායම මාස 3කට පමණයි අපි ආදායම හඳුනා ගන්න ඕනේ.
ඉටු කිරීමේ බැඳීම් තෘප්තිමත් වූ පසු එහෙනම් බැඳීම් දෙකක් තියෙනවා තෘප්තිමත් වෙලා තියෙන සේවා සැපීමේ මාස 3කට පමණයි එහෙනම් උපලබ්ධි සංකල්පයට අනුව සත්‍ය වශයෙන්ම සේවය සපයලා තියෙන මාස 3ට අදාළව පමණක් අයභාරය හඳුනා ගන්නවා එහෙනම් ඉතිරි ටික වගකීමක් හරි ළමයි එහෙනම් ඒ කොටසත් හරි ඊට පස්සේ ළමයි අපිට කියනවා නේද 2020 3:31 දින අවසන් වර්ෂයේ ඉහත ගනුදෙනු සටහන් කිරීමට අවශ්‍ය ලෙජර් ගිණුම් පිළියෙල කරන්න. ළමයි ලෙජර් ගිණුම් පිළියෙල කරන්න කියලා අපෙන් අහලා තියෙනවා. ඒ වගේම තමයි 2020 3:31 දින අවසන් වර්ෂය සඳහා ගනුදෙනු වලට අදාළ මූල්‍ය ප්‍රකාශන වල උද්ෘතයන් ඉල්ලලා තියෙනවා. හරි ළමයි එහෙනම් අපි ලෙජර් ගිණුම් සකස් කරමු. හරි ළමයි. අභ්‍යාස අංක 31 31 දෙවෙනි ගාන. බලන්න ළමයි ලෙජර් ගිණුම් මොනවා වගේ ඕන වෙයිද කියලා. එතකොට කලින් ලද ආදායම් ගිණුම වැදගත්. කලින් ලද ආදායම් බලන්න ළමයි මොකද මේ සිද්ධියේ පළවෙනියටම සිද්ධ වෙන්නේ මොකද්ද? යන්ත්‍ර ස්ථාපනය කරන්නේ 10යි 1 දින, සේවා සැපයීම ආරම්භ කරන්නේ 2020 1යි 1 දින. ඊට පස්සේ ගනුදෙනු කරු මුදල් ගෙවන්න ඕනේ කවදද ළමයි? 2019 12යි 31 දින. right 2019 12යි 31 දින. ඒ කියන්නේ කාලච්ඡේදය ගත්තට පස්සේ ගිවිසුමට එළවෙනවා 10යි 1 ඊට පස්සේ යන්ත්‍රයත් සවි කරනවා 10යි 1 12යි 31 මුදල් ගෙවනවා 1යි 1 පටන් ගන්නවා 3යි 31න් අවසන් වෙනවා තව ඉදිරියට යනවා එහෙනම් පළවෙනියටම ගත්තොත් තමයි පළවෙනියට මොකද්ද කරන්නේ දිනානුව ගත්තොත් පළවෙනියටම කරන්නේ යන්ත්‍රය ස්ථාපනය කරනවා මෙන්න මේ දවසේ ගිවිසුමට එළඹුණා වගේම යන්ත්‍රය ස්ථාපනය කරනවා මේ දවසේ එහෙනම් මේ දවසේ සල්ලි ලැබෙන්නේ නම් ගිවිසුමට අනුව මේ දවසේ නම් ලැබෙන්නේ 12:31 නම් තවමත් සල්ලි ලැබිලා නැහැ. හැබැයි අපි සේවාව සපයලා තිනවා. ආදායම හඳුනා ගන්න ඕනේ. එහෙනම් ළමයි කලින් ලද ආදායම් වලට කලින් ගිණුම් දෙකක් එනවා ළමයි. හරි ළමයි. එකක් තමයි යන්ත්‍ර ආදායම් ගිණුම. අනිත් එක තමයි මුදල් ලැබිලා නැහැ ළමයි. මෙතන යන්ත්‍රය සවි කරාට මුදල් ලැබිලා නැහැ. එහෙනම් ලැබිය යුතු ආදායම් ගිණුම. ආදායම් ගිණුම. ඒක ළමයි අපේ වත්කම. එහෙනම් පළවෙනි දීත්‍ය සටහන යන්ත්‍රයේ වටිනාකම ළමයි මිලියන 33.33 එහෙනම් රුපියල් මිලියන අපි ගාන හදන්නේ එහෙනම් රුපියල් මිලියන වලින් තමයි ආදායම හදන්නේ එහෙනම් ලැබිය යුතු ආදායමක් තියෙනවා මොකද මෙතන යන්ත්‍රය 33.33ක් වටිනා යන්ත්‍රයක් සවි කරා නම් උපලබ්ධි සංකල්පයට අනුව ආදායම හඳුනා ගන්න ඕනේ හැබැයි සල්ලි ලැබෙන්නේ මෙතන ගිවිසුමට අදාළ මිලියන 50 ලැබෙන්නේ මෙතන එතකන් අපිට ලැබිය යුතුයි එහෙනම් පළවෙනි දිත්ත සටහන මොකද්ද ලැබිය යුතු වත්කම් ගිණුම ලැබිය යුතු ආදායම් වත්කම් ගිණුම හර කරනවා 33.33ක් යන්ත්‍ර ආදායම් කියලා උපලබ්ධි සංකල්පයට අනුව ආදායම හඳුනා ගන්න ඕනේ උපචිත සංකල්පයට අනුව මුදලින් ලැබුණත් නැතත් කාලච්ඡේදයේ ආදායමක් නිසා එහෙනම් ලැබිය යුතු ආදායම් ගිණුම හර කරලා යන්ත්‍ර ආදායම් ගිණුම බැර කරනවා 33.33කින් මොකද ළමයි මෙතෙන්ට ලියන්නේ ලැබිය යුතු ආදායම් හරි ළමයි එහෙනම්
යන්ත්‍රයේ ආදායම හඳුනාගත්තා. තමයි දැන් මෙදාට මිලියන 50ක් ලැබෙනවා. මෙදාට මිලියන 50ක් ලැබුණාට සේවා සපයන්න පටන් ගන්න ඊට පස්සේ දවසින්. එහෙනම් මේ ලැබෙන මිලියන 50 කොහොමද ගිණුම් ගත කරන්නේ? ළමයි මේ ලැබෙන මිලියන 50න් එක කොටසක් යනවා 33.33ක් ලැබිය යුතු එක වෙනුවෙන් ගෙවනවා. මෙතනදි ගෙවනවා ඉතිරි එක 16.67ක් මෙතන ඉඳන් සේවා සැපයීම සඳහා. එහෙනම් මේක ළමයි කලින් ලද ආදායමක් මේක ලැබිය යුතු ආදායමක් ආවරණය කිරීම. දෙකම මුදලින් ලැබෙනවා තමයි. ඒ වුණාට එහෙනම් දැන් තව ගිණුමක් එනවා කලින් ලද ආදායම් ගිණුම. කලින් ලද ආදායම් ගිණුම. හරි ළමයි. එහෙනම් කලින් ලද ආදායම් ගිණුම දිත්ත සටහන් පළවෙනියට ළමයි මිලියන 50 ලැබෙද්දී දැන් ළමයි ලැබිය යුතු ආදායම් කියලා වත්කමක් තියාගෙන හිටියට සල්ලි වලින් ඒ ප්‍රමාණය ලැබෙන නිසා එහෙනම් මුදල් පාලන ගිණුම හර කරලා බැර කරන්නේ ළමයි ආදායමට නෙමේ බැර කරන්නේ කලින් ලැබිය යුතු ආදායම් ගිණුමට බැර කරනවා 33.33ක් මුදල් පාලන කියලා. මුදල් පාලන කියලා. ඊට පස්සේ තව ඉතිරි 16.67ක් තියෙනවා. සල්ලි ලැබෙන නිසා මුදල් පාලන ගිණුම හර හැබැයි තාම සේවා සපයන්න පටන් අරගෙන නැහැ. එහෙනම් උපලබ්ධි සංකල්පයට අනුව ආදායම හඳුන ගන්න විදියක් නැහැ. මේ දවසට සල්ලි මිලියන 50ම ලැබෙද්දි එහෙනම් මේක කලින් ලද ආදායමක් ඒක වගකීමක්. මුදලින් ලැබෙන නිසා ව්‍යාපාරයේ මුදල් වත්කම වැඩි වෙන නිසා මුදල් පාලන ගිණුම හර කරලා කලින් ලද ආදායම් ගිණුම බැර කරනවා. ඒක ළමයි වගකීමක් මුදල් පාලන කියලා. හරි ළමයි. ඊට පස්සේ ඔන්න ළමයි මාස 3ක් 2020 1 දින සිට මාස 3ක් ගියාට පස්සේ එහෙනම් මේක මාස 3ට අදාළ ආදායම හඳුනා ගන්න ඕනේ. එහෙනම් සේවා සැපයීමේ මාස 3කට අදාළ ආදායම ඉතිරි එක ළමයි කලින් ලද ආදායම් විදිහට මාස 9ක් තියෙනවා. එහෙනම් දැන් අපි ආදායම හඳුනගමු. මූල්‍ය වාර්තා පිළියෙල කරන්නේ මෙතෙන්ට නිසා. එහෙනම් ළමයි ඊළඟ ගිණුම සේවා සැපීමේ ආදායම් ගිණුම. සේවා සැපීමේ ආදායම් ගිණුම. එහෙනම් ආදායමක් වැඩි වෙනවා මාස 3කට අදාළව උපලබ්ධි වෙලා තියෙනවා සේවාව. එහෙනම් මාස 3ට අදාළ ළමයි ආදායම 4.17යි. රයිට් අපි ගණනය කරා කලින් 4.17ක් ආදායම එනම් මාස 3ට අදාළ මේක හඳුනා ගන්නවා ආදායමක් විදියට. එහෙනම් සේවා සැපීමේ ආදායම හඳුනාගත්තා නම් ආදායම් ගිණුම බැර කරනවා 4.17යි. දැන් කොහෙටද හර කරන්නේ ළමයි? ආයේ සල්ලි ලැබෙන්නේ නැහැ. කලින් ලැබිලා තියෙන සල්ලි කලින් ලද ආදායම් ඇතුලේ තියෙන්නේ. එහෙනම් අපි හර කරනවා කලින් ලද ආදායම් කියන වගකීම හර කරාම වගකීම අඩු වෙනවා. දැන් මේ සේවාව සපයලා තියෙන නිසා ඒකේ ආදායම හඳුනා ගන්නවා. එහෙනම් කලින් ලද ආදායම් ගිණුම හර කරනවා සේවා සැපීමේ ආදායම් කියලා 4.17ක්. එහෙනම් බැර කරනවා සේවා සැපීමේ ආදායම් ගිණුමට බැර කරනවා කලින් ලද ආදායම් කියලා. කලින් ලද ආදායම් කියලා බැර කරනවා. හරි ළමයි. එහෙනම් කාලච්ඡේදයේ අවසන් ලෙජර් ගිණුම් අපි තුලනය කරනවා. මෙතන ළමයි ආදායම් ගිණුම ලැබිය යුතු ආදායම් ගිණුම තුලනය වෙලා හෝසි වෙලා යනවා. එහෙනම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට එන්න ශේෂයේ ඊගේ පාගේ ශේෂයක් එන්නේ නැහැ. මොකද හේතුව ලැබෙන්න ඕනේ කියලා වත්කමක් හඳුනාගත්ත తాවකාලිකව ඊට පස්සේ ඒක ලැබුණා. එහෙනම් එතන ගිණුමේ ප්‍රශ්නයක් නැහැ. යන්ත්‍ර විකිණීමේ ආදායමක් තියෙනවා. යන්ත්‍ර විකිණීම් ආදායම් තියෙනවා 33.33ක් බැරපැත්ත. එහෙනම් ඒක හරපැත්තට සටහන් කළා 3.3ක්. එහෙනම් ළමයි ආදායම් ප්‍රකාශයට මාරු කරනවා. රයිට් ලාභ ගිණුමට මාරු කරනවා. ලාභ කියලා කිව්වේ ළමයි මේක යන්ත්‍ර සැපීම නම් වෙළඳ ගිණුම වෙන්න පුළුවන්. එහෙනම් වෙළඳ ගිණුම
ව්‍යාපාරයේ ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාකාරකම යන්ත්‍ර විකිණීම නම් වෙළඳ ගිණුමට මාරු කරනවා 33.3. ළමයි ඊට පස්සේ සේවා සැපීමේ ආදායමත් ළමයි මේ කියන කතාවේ හැටියට ඒකත් ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාකාරකමක්. එහෙනම් සමහර විට ආදායම හැදෙන තවත් ක්‍රමයක් තමයි මේ. එහෙනම් 4.17 4.17 මේක ළමයි ආයතනයේ ස්වභාවය අනුව තීරණය වෙන්නේ. මේක අමතර සේවාවක් නම් මේක වෙනත් ආදායම් වලට යනවා නම් ලාභ ගිණුමට යනවා. නැත්නම් ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාකාරකමේම කොටසක් නම් මේකත් යනවා වෙළඳ ගිණුමට. එහෙනම් 4.17 මම දානවා ළමයි මේකත් වෙළඳ ගිණුමට මාරු කරනවා. කලින් ලද ආදායම් තියෙනවා ළමයි මෙතන. කලින් ලද ආදායම තියෙනවා 16.67ක් 16.67ක්. එහෙනම් අඩුවක් තියෙනවා ළමයි 0.5යි 12.50ක්. ශේෂය පාගේ ශේෂය ඊගේ 12.50. හරි ළමයි. ඊට පස්සේ ඉල්ලලා තිනවා මූල්‍ය තත්ත්ව උද්ෘතයන්. මූල්‍ය තත්ත්ව උද්ෘතයන් යටතේ ළමයි ආදායම් ප්‍රකාශයේ යටතේ එනවා ළමයි අයභාරය. තුන්වෙනි එක. ආදායම් ප්‍රකාශය ඡේ අයභාරය. අයභාරය කියන්නේ ළමයි විකුණුම් වගේ තමයි. ඒ යටතේ එනවා ළමයි යන්ත්‍ර විකුණුම් ආදායම විකුණුම් ආදායම 33.3ක්. සේවා සැපීමේ ආදායම 4.17ක්. එන ළමයි මේක ළමයි ආදායම් ප්‍රකාශයේ අයභාරය යටතේ එනවා 37.45. ඊළඟ ළමයි මූල්‍ය දත්ත ප්‍රකාශය යටතේ උද්ෘත වල එන්න තියෙනවා කලින් ලද ආදායම් කියලා වගකීමක්. එහෙනම් ඒක මූල්‍ය දත්ත ප්‍රකාශය යටතේ වගකීමක් ජංගම යටතේ ලියා ගන්න ළමයි කලින් ලද ආදායම් රුපියල් මිලියන 12.5. රුපියල් මිලියන 12.5. හරි. රුපියල් මිලියන 12.5. හරි ළමයි. එහෙනම් ලෙජර් ගිණුමුත් යහුවා. right. හරි ළමයි. එහෙනම් අපි 13 වසරේ ප්‍රමිත වලට සැලකිය යුතු කාලයක් වැය කරා නේද? අපි සාමාන්‍යයෙන් පැය 40කට වඩා කාලයක් වැය කරා. right. මේ වැය කරපු කාලේ ළමයි කිසිම විදියකින් අපතේ යන්නේ නැහැ. මොකද හේතුව ඔයාලා හරියටම මේක තේරුම් ගනි සමාගම් පාඩම ඉවර කරාට පස්සේ. right. සමාගම් පාඩම ඉවර කරාට පස්සේ තේරුම් ගනි අපි මෙච්චර කල් කරපු දේවල් වල වටිනාකම. right. මොකද ඒකට හේතුව ළමයි අපේ ගොඩාක් ළමයිට සමාගම් පාඩම තමයි අමාරුම පාඩම. ඒ වගේම තමයි ළමයි
බැලූ බැල්මටත් ටිකක් දිග ගාණක් තියෙනවා. ඒ වගේම තමයි ළමයි අනිවාර්ය ගාණක් සමාගම් පාඩ. ඒ වගේම තමයි ලකුණු දෙන ප්‍රමාණයක් දිනොත් වැඩි ලකුණු ගාණක් අපිට හිමි වෙන අනිවාර්ය ප්‍රශ්නයක් තමයි සමාගම් ගාණ. හැබැයි ළමයි මේ සමාගම් ගාණ ඇතුලේ ළමයි භාගයට භාගයක්ම ටෙස්ට් කරන්නේ ළමයි ප්‍රමිත. ගැළපිලි විදියට තියෙන ළමයි ප්‍රමිත. සමාගම් ගාණ කියන්නෙම හරියටම කිව්වොත් ප්‍රමිතම පමණයි. ප්‍රමිතම පමණයි. හේතුව ඇයි ළමයි? මූල්‍ය වාර්තා පිළියෙල කරන්නත් ඕනේ කොහොමද කියලා ප්‍රමිතයෙන් තියෙන්නේ. ඊළඟට කතා කරන ප්‍රමිතයෙන්. රයිට්? එතකොට ළමයි ඇත්තටම කියනවා නම් සමාගම් ගාණ කියන්නේ තනිකරම ප්‍රමිත. අපේ ගොඩක් වෙලාවට ඔයාලට මේ ගාණ අමාරු වෙන්නේ ප්‍රමිත කියන එක හරියට සාකච්ඡා නොකර සමාගම් ගණන් කරන ගමන් ප්‍රමිත ඉගෙන ගන්න හදන එක. තියරි අඩුවෙන් කතා කරන එක. දැන් ඔයාලා දන්නවා අපි මේ 13 වසර මේ ගත කරපු දවස් අද 9 වෙනි දවසේ යන්නේ මේ ගත කරපු දවස් ටික ඇතුළත ප්‍රමිත ඇතුලේ කොච්චර දේවල් ඉගෙන ගත්තද කියලා. එහෙනම් මෙතනින් එහාට සමාගම් ගානේදී කරන හැම දෙයක්ම ප්‍රමිත වලට අදාළව තමයි අපි කරන්නේ. රයිට්? අපි ළමයි බ්‍රේක් එකකුත් අරගෙන පොඩි කාලෙකුත් අරගෙන වැඩේ පටන් ගමු. නමුත් ඔය අතර අපි කතා කරමු ළමයි විභාගය දැන් ළඟයිනේ. පොඩි කාලයක් අරගෙන දැනට ළමයි දල අදහසක් දෙන්නම් කොහොමද ප්ලෑන් එකක් හදාගන්නේ කියලා. ලොකුවට මේ වෙලාවේ පැහැදිලි කිරීමක් කරන්න යන්නේ නැහැ. ඒක මම ඔයාලට වෙනම කරන්නම්. මෙහෙමයි ළමයි. මොකද මට ඒකට සාමාන්‍ය සැලකිය යුතු කාලයක් යනවා. නමුත් සමාගම් ගණන් පටන් ගන්න කලින් මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ළමයි ඔයාලගේ ගිණුම් කරන විෂයේ පේපර් එක. ළමයි මෙතන ඉඳන් අපි ලකුණු එකතු කරන්න හදන්නේ. රයිට්? සාමාන්‍යයෙන් ඔයාලගේ පේපර් එක නේද? පළවෙනි පේපර් එකයි දෙවෙනි පේපර් එකයි දෙකම තියෙනවා. දෙවෙනි පේපර් එකේ නේද? පළවෙනි පේපර් එක ගත්තොත් MCQ ප්‍රශ්න තියෙනවා නැත්නම් ඉරි ගහන ප්‍රශ්න තියෙනවා ඔක්කොම 30ක්. short answer. කෙටි පිළිතුරු ලියන්න ඕනේ ප්‍රශ්න තියෙනවා ළමයි 20ක්. ඔක්කොම ප්‍රශ්න තියෙනවා ළමයි 50ක්. ඔක්කොම ප්‍රශ්න 50ක් තියෙනවා. බලමු ළමයි ඔයාලගේ එක්සෑම් එක පටන් ගන්න. හරි. ඔයාලගේ මේ වෙද්දි එක්සෑම් එක තියෙනවා ළමයි අපේ නේද? පෙබරවාරි 7 වෙනිදා ඉඳන් මාර්තු 5 වෙනිදා වෙනකන් එක දිගටම විභාගයේ තියෙන කාලය පරාසය තුල ඔයාලගේ ගිණුම් කරන accounting papers දෙක තියෙනවා ළමයි පෙබරවාරි පළවෙනි එක තියෙන්නේ පෙබරවාරි 23 දෙවෙනි එක තියෙන්නේ පෙබරවාරි 26. පළවෙනි පේපර් එක තියෙනවා 8:30 ඉඳන් 10:30 වෙනකම්. right. එහෙනම් පැය දෙකක් තියෙනවා. right. එතකොට ළමයි මේ හැම එකටම ලකුණු 4 ගානේ හම්බ වෙනවා ළමයි. 4 ගානේ හම්බුනාම 120යි 80යි පළවෙනි පේපර් එකට ලකුණු 200ක් හම්බ වෙනවා. පළවෙනි පේපර් එකට ලකුණු 200ක් හම්බ වෙනවා. right. ඊට පස්සේ දෙවෙනි පේපර් එකේ තියෙනවා ළමයි ප්‍රශ්න 6ක්. ව්‍යුහගත රචනා ප්‍රශ්න තියෙනවා ළමයි 6ක්. මේ හැම එකටම ළමයි ලකුණු 40 ගානේ හම්බ වෙනවා. මේ හැම එකටම ලකුණු 40 ගානේ හම්බ වෙනවා. මේ ප්‍රශ්න 6ටම උත්තර ලිව්වොත් ළමයි 240ක් හම්බ වෙනවා. එහෙනම් අපි 6ටම උත්තර ලියන්න අවශ්‍ය නැහැ. අපිට
පළවෙනි ගාන සහ දෙවෙනි ගාන අනිවාර්ය කරලා එනවා. right? දැනට තියෙන ස්ට්‍රක්චර් එකේ පළවෙනි ප්‍රශ්නය සහ දෙවෙනි ප්‍රශ්නය ඇතුළුව තවත් ප්‍රශ්න 3කට පිළිතුරු ලියන්න කියලා එනවා. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ ඇතුළුව තවත් ප්‍රශ්න 3කට නම් මෙන්න මේ ප්‍රශ්න 4න් 3කට ලියන්න ඕනේ. එහෙනම් 3 වැඩි කිරීම 40 කියන්නේ එතන එනවා ළමයි 120ක්. මෙතන ඔක්කොටම එනවා 40 හෙව්ව දෙකට 80ක්. එතකොට A පේපර් එකේ මුළු ලකුණු 200යි. එහෙනම් A පේපරේත් මුළු ලකුණු 200යි. එහෙනම් දෙවනි පේපරේනුත් ලකුණු 200යි. පළවෙනි පේපරේනුත් ලකුණු 200යි. දැන් ළමයි මේ දෙකම එකතුව 400යි. මේක ළමයි බෙදනවා 4ෙන්. 4ෙන් බෙදුවාම 100ට ගාන හම්බ වෙනවා. 100ට 100. right? දැන් තියෙන ප්‍රශ්නේ අපි බර තැබීම අපේ එක්ක වැඩ කරපු ළමයින්ට ප්‍රශ්නයක් නැහැ. පළවෙනි පේපරේටත් හොඳටම උත්තර ලියන්න පුළුවන්. මොකද ගොඩක් ගිණුම්කරණේ ඉගෙන ගන්න ළමයි දෙවෙනි පේපර් එක තමයි ફોකස් කරන්නේ. කටපාඩමෙන් පුරුවෙන් ගණන් හදන කට්ටිය දෙවෙනි පේපරේට උපරිම ලකුණු ගන්නේ කොහොමද කියන එක තමයි බලන්නේ. හැබැයි ළමයි මතක තියාගන්න මේ දෙවෙනි පේපරේනුත් 4ෙන් බෙදුවාම ලැබෙන්නේ ලකුණු 50යි. පළවෙනි පේපරත් 4ෙන් බෙදුවාම ලැබෙන්නේ ලකුණු 50යි නම් හොඳ ප්‍රතිඵලයකට යන ඕනම ළමයෙකුට දෙවෙනි පේපරේ කියලා ඉල්ලගෙන එල්ලිලා ඉඳලා හරියන්නේ නැහැ. මේ පේපරේ ගන්න පුළුවන් උපරිම ලකුණු ටික ගන්න ඕන. එහෙමනම් උපරිම ලකුණු ගන්න නම් ළමයි අපි දන්නවා හරියටම බැලුවා නම් ඇත්තටම ලේසිම පේපරේ වෙන්න ඕනේ මොකද්ද? පළවෙනි පේපරේ තමයි ලේසිම පේපරේ වෙන්න ඕනේ. ඇයි හේතුව? ප්‍රශ්න 30ක් තියෙනවා ළමයි. උත්තරත් දීලා ප්‍රශ්නෙත් දීලා තියෙනවා. ප්‍රශ්නේ දීලා උත්තරත් දීලා තිනවා. හරියක තෝරලා ඉරි ගහන්න තියෙනවා. හැබැයි ළමයි ගොඩක් අයට මේක අමාරුයි. ඇයි ළමයි අමාරු වෙන්නේ? කටපාඩම් ශෛලියෙන් ගණන් හදලා හුරුවට කරන කට්ටියට දෙවෙනි පේපරේට හොඳට සූදානම් වෙන්න පුළුවන් වුණාට පළවෙනි පේපරේ උත්තර ලියන්න නම් තියරි හොඳටම තියෙන්න ඕනේ. අපේ පන්තියේ ඉගෙන ගත්ත ළමයිට ඒ සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව මුල ඉඳලා 12 වසරට මාස 4ක් පුරාවට දින 47ක් පැය 230කට එහා අපි ඉගෙන ගත්තා. පැය ළමයි මාස 4ක්. කෙනෙක්ට දැන් ප්‍රශ්නයක් හිතෙන්න පුළුවන්. 12 වසරට මාස 4ක් ගියා නම් 13 වසරට කොහොමද මාස එකමාරෙන් දෙකෙන් කරන්නේ? ළමයි ඒක තමයි කියන්නේ ප්ලෑනින් කියන්නේ. ඒ කියන්නේ ළමයි ඔයාලටත් මම කලින් දවසකත් උදාහරණයක් කිව්වා. මෙහෙමයි ළමයි. මේ වෙලාවෙත් ඔයාලගේ සැලසුම් කිරීම ඉතාමත් වැදගත්. මොකද ළමයි හිතන්න දෙන්නෙකුට පොරවක් දීලා ගහක් කපන්න මම නිතරම ගන්න උදාහරණය. නේද? දෙන්නෙකුට ගහක් කපන්න එක සමාන ගහක් කපන්න එක සමාන තලයේ මුවහත තියෙන පොරවක් දුන්නොත් කෙනෙක් දුවගෙන ගිහිල්ලා ගිය වෙලේ ඉඳන් ගහ කපනවා ළමයි. ගිය වෙලේ ඉඳන් ගහ කපනවා. එයාට මේ ගහ බිම දාන්න දවස් 3ක් ගියා නම් තව කෙනෙක්ට පුළුවන් ළමයි මුළු දවසක්ම වැය කරන්න ගහ කපනවා වෙනුවට තලයේ මුවහත් කරන්න. කෙනෙක් ගිහිල්ලා ගහ කපනවා වෙනුවට දවසක්ම තලයේ මුවහත් කරනවා වෙන්න පුළුවන්. තලයේ මුවහත් කරාට පස්සේ එයා වරුවෙන් ගහ කපලා බිම දානවා වෙන්න පුළුවන්. එහෙනම් ඵලදායිතාවයේ වැදගත් ළමයි අඩු යෙදවුමකින් වැඩි නිමවුමක් ගන්න එක තමයි ඵලදායිතාවය කියන්නේ BS වලට අනුව. right? එහෙමනම් අපි මාස 4ක් 12 වසරට වැය කරේ ශක්තිමත් අත්තිවාරමක් දාන්න. දැන් ළමයි ඒව දාපු නිසා තමයි අපිට 13 වසර වේගෙන් තාම ගියේ නෑනේ ළමයි. තාම වේගෙන් ගියේ නෑ. right? ඒ දාගත් අත්තිවාරම මත තමයි අපිට 13 වසර මෙච්චර කෙටි කාලයකදී අවසන් කරන්න පුළුවන් වෙන්නේ. right? එතකොට මම බලාපොරොත්තු වෙනවා ළමයි ඔයාලගේ අපේ පෙබරවාරි 5 ළමයි පෙබරවාරි 7 තමයි පටන් ගන්නෙ ඔයාලගේ ගිණුම් කරන විෂය. පෙබරවාරි 7 පටන් ගද්දී මම අඩුම සතියකට එකහමාරකට කලින්වත් ඒ කියන්නේ දවස් 10කට කලින්වත් අනිවාර්යයෙන්ම ඔයාලගේ විෂය නිර්දේශය ආවරණය කරලා අවසන් කරනවා. කියන්නේ දවස් 10කට කලින්වත් විෂය නිර්දේශය ආවරණය කිරීම අවසන් කරනවා.
අනිවාර්යයෙන්ම හැම කරුණක්ම තර්කානුකූලව කතා කරනවා. right? එතකොට ඔයාලට ළඟම තියෙන සබ්ජෙක්ට්ස් වලට මහන්සි වෙන්න ප්ලෑන් කරන්න වෙනවා. මොකද හේතුව දැනට තියෙන සිලබස් එකේ හැටියට දැනට තියෙන හරි යෝජනා තියෙනවා සර් මොඩල් පේපර්ස් කරමුද කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම ළමයි මම ඔයාලට උපරිම try කරනවා පේපර්ස් ටිකක් කරනවා. ඒක කරන ක්‍රමේ ටිකක් අපි වෙනස් කරගමු ළමයි. හරිද? මොකද හේතුව ඇත්තටම ළමයි මම ඔයාලත් එක්ක අවුරුදු 2ක් වැඩ කරේ නෑ. right? අපි මගෙත් එක්ක මේ ක්ලාස් එක පටන් ගත්තේ අපි අගෝස්තු 3. right? අගෝස්තු 3 ඉඳන් සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් 3ට මාස 4යි. එතකොට ජනවාරි 3 සහ පෙබරවාරි 3ට මාස 2යි. ඔක්කොම මාස 6යි ළමයි මගෙත් එක්ක වැඩ කරපු අය වැඩ කරලා තියෙන්නේ. right? කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මටත් ඕනේ ඔයාලට උපරිම ප්‍රතිඵලයකට එක්කගෙන යන්න. right? එතකොට ඔයාලගේ දායකත්වය කැපවීම තියෙන නිසා තමයි ඔයාලා උපරිම මහන්සි වෙලා වැඩ කරන්නේ. right? එතකොට මේ ක්ලාස් එකේදී ළමයි අපි කරේ කිසිම දෙයක් බැරිව කියන පදනමේ ඉඳගෙන උවමනාව තියෙන ඕනම කෙනෙකුට ගොඩ යනවා නම් ළමයි යන්න ලකුණු 100ම ගන්න කියන එක. දිස්ත්‍රික් රෑන්ක් එකක් අයිලන්ඩ් රෑන්ක් එකක් දාන්න ඕන කෙනෙකුට උනත් විෂය නිර්දේශයේ කිසිම කරුණක් මග හැරෙන්නේ නැතුව හැම එකක්ම තර්කානුකූලව 100ට සැලකිය යුතු ප්‍රමාණයක් තර්කානුකූලව තමයි අපි ඉගෙන ගන්නේ. එතකොට ළමයි ඒකක් ගන්නවා කියන එක වෙනුවට ඔයාලගේ ඔළුවේ තියාගන්න ළමයි ඒකක් ගන්නවා කියන එක වෙනුවට පේපර් එකේ ලකුණු 100න් 100ම ගන්නවා කියන එක. right? එතකොට මේ වෙලාවේ ළමයි හැම දෙයක්ම මැනේජ් වෙන්න ඕන. right? මට පේපර්ස් කරන්න පුළුවන්. මම පේපර්ස් කරන්න අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා. හැබැයි අපිට ළමයි අවස්ථා ගණනාවක් තියෙනවා. අවස්ථාව ගණනාවක් කියන්නේ දැන් ඔයාලා දන්නවා මේ වෙද්දී අපි සැලකිය යුතු කාලයක් ගිණුම් කරන්නට වැය කරලා තියෙනවා. right? කියන්න සතුටුයි. ඒ කියන්නේ ඔයාලගේ කාලය ඵලදායී විදියට පාවිච්චි වෙලා තියෙනවා. පැය 5 ගානේ අපි ළමයි අද හිතමු 9:47යි. දින 47ක් කියන්නේ 235යි. මේ වෙද්දී 9ක් කියන්නේ 45යි. right? 280ක් අන්තිම මාස ගණනාවෙම ඔයාලා පැය 200 ගාණක් වැඩ කරලා තිනවා account එකේ. එතකොට අභ්‍යාස විශාල ප්‍රමාණයක් හදලා තියෙනවා. right? theory එක අපි තර්කානුකූලව දැනුම අරගෙන තිනවා. දැන් යන්නේ 13 වසර. right? තව අභ්‍යාස තියෙනවා. තව ටියුට්ස් ළමයි මෙතනින් එහාට කළමනාකරන ගණකාධිකරණයේ ටියුට්ස් 6ක් විතර එනවා. ඒක සමහරට 6ක් හෝ 4ක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ළමයි කරන වැඩ ප්‍රමාණය අඩු කරන එක නෙමෙයි. ඒකාබද්ධ කරලා ටියුට්ස් 4ක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව 6ක් වෙන්න පුළුවන්. right? එතකොට ඒ ටියුට්ස් 6ත් එක කළමනාකරන ගණකාධිකරණයත් අපි ඉවර කරනවා මේ ආපු විදිහටම. එතකොට දැන් ප්‍රශ්න දෙකක් තියෙනවා ළමයි. ප්‍රශ්න දෙකක් තියෙන්නේ එකක් තමයි සාමාන්‍යයෙන් පන්ති උපකාරක පන්ති සාමාන්‍යයෙන් දැන් අපිට තේරෙනවා ළමයි මේ තියෙන ෂෙඩියුල් එකත් එක්ක එක්සෑම් එක දැනට තියෙන තත්ත්වෙත් එක්ක පස්සට යන්නේ නැහැ. එතකොට ළමයි නීතිමය වශයෙන් උපකාරක පන්ති නතර කරන්න එන අවස්ථාවක් තියෙනවා විභාගයට ප්‍රථම. එහෙම ළමයි අවස්ථාවක් දීලා තියෙන්නේ කරුණු දෙකක්. එකක් තමයි ළමයි විභාගයට සූදානම් වෙන ඔයාලගේ මානසික මට්ටම බාහිර බලපෑම් වලින් තොරව නිදහසේ ලෑස්ති වෙන්න අවශ්‍ය දේ තියෙන්න ඕනේ නිසා එකක්. අනිත් එක තමයි ළමයි නීතිමය වශයෙන් දාන්න තවත් එකක් තමයි සමහර වෙලාවට නේද විභාග පේපර්ස් print වෙනාට පස්සේ තොරතුරු නේද සමහර වෙලාවට තොරතුරු විභාග ප්‍රශ්න පත්‍රයේ තියෙන තොරතුරු එළියට යයි කියන අවදානමෙනුත් මිදෙන්න ඒ ප්‍රශ්නේ තියෙනවා. හැබැයි දැන් තියෙන සිටුේෂන් එක ළමයි නෛතික පැත්තත් වෙනස් වෙන්න සිද්ධ වෙනවා. මොකද ළමයි මේ දේවල් තිබුණේ භෞතික පන්ති වලට. ඔන්ලයින් ක්‍රමයේ පිළිබඳ තාම මේ සම්බන්ධයෙන් සංවාදයක් නැහැ. හැබැයි නීතිය කියන්නේ නීතිය. එතකොට මටත්
බැරි වෙන්න පුළුවන් නීතිමය වශයෙන් 2021 විභාගය කරන ළමයින්ට ඒගොල්ලෝ නතර කරන්න කියන තැනින් පස්සේ නැවත පන්ති පැවැත්වීම තහනම් වෙන්න පුළුවන්. හැබැයි ළමයි ඔන්ලයින් ක්‍රමයට ඔයාලා ගෙදර ඉඳලා සම්බන්ධ වෙන්න. ඉතින් ළමයි අපේ පන්තියේ 21 ළමයින් වගේම 22 ළමයිනුත් ඉන්නවා. ඉතින් ළමයි මම පන්ති කරනවා 2021 අයට නම් මොඩල් පේපර්ස් කරන්නේ නැහැ. පාස් පේපර්ස් කරන්නේ නැහැ. පේපර්ස් මුකුත් කරන්නේ නැහැ. පන්ති නතර කරනවා 21 ළමයින්ට. 2022 ළමයින්ට මම මේ පාර විභාගෙ ලිව්වේ නැති වුණා. එයාලට මොඩල් පේපර්ස් කරනවා. එයාලට පාස් පේපර්ස් කරනවා. මේ 21 ළමයි හොරෙන් ආවොත් නම් මට කරන්න දෙයක් නැහැ. රයිට්? මම 21 ළමයින්ට කරන්නේ නීතියට ගරු කරලා 22 ළමයින්ට කරනවා. ඔය හම්බ වෙන ලින්ක් එකකින් කවුරු හරි 21 ළමයෙක් ආවොත් මට ළමයි වගකීම බාර ගන්න බෑ. හරි? එහෙමනම් අපිට ප්‍රශ්නයක් නෑ ළමයි. අපි පේපර්ස් කරමු. රයිට්? පේපර්ස් කරමු. මට ඔප්ෂන් දෙකක් තියෙනවා ළමයි. එකක් තමයි දැනටත් සැලකිය යුතු පිරිසක් ක්ලාස් එකට සම්බන්ධ වෙනවා. හැබැයි එයාලා ලයිව් ක්ලාස් එකට එන්නේ නෑ. නේද? අපේ දන්නවා සීමිත පිරිසක් තමයි ලයිව් ක්ලාස් එකට එන්නේ. මෙතනොත් 22 ළමයි තමයි තවත් ඉන්නේ. 21 ළමයිනුත් ඉන්නවා. එතකොට ළමයි අපිට ප්‍රශ්නයක් නෑ. අපිට ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් තමයි මට 22 අයට කරන ලයිව් ක්ලාස් එකට 21 ළමයි ආවොත් මට කරන්න දෙයක් නෑ. මම හැබැයි පේපර්ස් කරනවා. හරි? ඒ වගේම තමයි එහෙම නැත්නම් මට ඔප්ෂන් එකක් තියෙනවා. මම පේපර් ක්ලාස් එක මම කරලා ඔයාලට වැඩිපුර පිරිසක් කොහොමද දැනටමත් වීඩියෝස් බලලා තමයි සම්බන්ධ වෙන්නේ. ලයිව් ක්ලාස් එකට සම්බන්ධ වෙන පිරිස අඩු නිසා ඕනේ නම් මට පුළුවන් වෙනම පේපර් ක්ලාස් එක කරලා වීඩියෝ එක දාන්න අපි සුපිරිදු විදිහට කරගෙන යන විදිහ. එතකොට ළමයි මම ඔප්ෂන් එකක් හදාගෙන තින්නේ. එහෙනම් සිලබස් එක මේ යන විදිහටම කරනවා වගේම ඔයාලට පේපර්ස් උත් අනිවාර්යෙන්ම කරනවා. හැබැයි දැන් මෙතන වැදගත්කම තියෙන්නේ ළමයි මේක අපි මැනේජ් කරගන්න. මේක අපි මැනේජ් කරගන්න ඕනේ. මේ අවස්ථාවේ ළමයි ඔයාලගේ කාලය ඉතාමත් වටිනවා. රයිට්? ඔයාලගේ කාලය ඉතාමත් වටිනවා. ළමයි මම ඔයාලගේ කාලය ඉතාමත් වටිනවා. ඒක නිසා මේ වෙලාවේ ඔයාලා ළමයි පටලව ගන්න එපා. ඒ කියන්නේ මම තියරි ටික සාකච්ඡා කරලා අවසන් වෙලා යම්කිසි අවස්ථාවකදී තව මොඩල් පේපර්ස් කීපයක් හරි පාස් පේපර්ස් කීපයක් හරි මම කතා කරන තැන කතා කරලා මම යම්කිසි තැනකදී කට් ඔෆ් එකක් දෙනවා ළමයි. අපි පන්තිය දැන් ඔයාලගේ වැඩ නතර කරන්න කියලා 2021 ළමයි. ඒ වැඩ නතර කරන්න කියන්නේ ළමයි తాවකාලිකව ගිණුම් කරන. මොකද ඒකට හේතුව ළමයි පෙබරවාරි 7 පෙබරවාරි 8 මේ දෙකේ යනවා ළමයි ඉකෝන් 1 සහ 2 පේපර්ස්. රයිට්? ඊට පස්සේ පෙබ්‍රුවරි 10 සහ 12 10 සහ 14 මේ දෙකේ යනවා ළමයි BS. රයිට්? ආයේ accounts paper එක තියෙන්නේ ළමයි මේ අතර තව සබ්ජෙක්ට්ස් දෙකක් තියෙනවා. general knowledge එක තියෙනවා 21 English එකක් තියෙනවා 22. එහෙනම් 21 general knowledge එක 22 general English එක ඊට පස්සේ ළමයි ආයේ 23 සහ 27 26 23 සහ 26 මෙන්න මේ දවස් දෙකේ තමයි ළමයි accounts 1 සහ accounts 2 papers තියෙන්නේ. ළමයි එතකොට මට ඔයාලට දෙන්න තියෙන උපදෙස තමයි ඔයාලා වෙනුවෙන් මොනවා හරි දෙයක් අනිවාර්යයෙන්ම කරනවා. සිලබස් එක කොහොමත් මාසෙකට සති අනිවාර්යයෙන්ම දවස් 10කට කලින් හරි මම ඉවර කරලා දෙනවා. මොකද හේතුව ඔයාලගෙන් සැලකිය යුතු කාලයක් යනවා මේවට පාඩම් කරන්න. රයිට්? මොකද එක දවසක ක්ලාස් එකක් යන්නේ පැය 5. රයිට්?
කළමනාකරණය වැදගත්. ඔයාලට තියෙන හොඳම ඔප්ෂන් එක මම දීලා තිනවා වීඩියෝ. පළවෙනිම එකේ ඉඳලා ඕන තරම් වීඩියෝස් තියෙනවා. රයිට්? එතකොට මගේ ප්ලෑන් එක තියෙන්නේ ළමයි ඔයාලව හිතන්න අපි පෙබරවාරි 25 හරි මේ පන්තිය නතර කරනවා කියලා. රයිට්? තියරි ටික ඔක්කොම කතා කරලා මම යම්කිසි තැනකදී ඔයාලට නතර කරාට පස්සේ ඔයාලා ළමයි මෙන්න මේ සබ්ජෙක්ට් දෙක ගොඩ දාගන්න උපරිම මහන්සි වෙන්න. accounts කියන එක අමතක කරන්න ළමයි තාවකාලිකව. රයිට්? accounts කියන එක අමතක කරන්න තාවකාලිකව. ඒක ළමයි ඔයාලගේ එක එක්කෙනාගේ අනුව තමයි ඒක තීරණය වෙන්නේ. සමාන්තරව මේ ඔක්කොම කරගෙන යනවා නම් ඔයාලා දැන් හදාගෙන ඇති plan එක. රයිට්? ඔයාලා දැන් හදාගෙන ඇති plan එකක්. ඒ plan එකට අනුව වැඩ කරන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ළමයි මම ඔයාලට යම්කිසි දෙයක් උදව්වක් කරනවා මේ 14න් පස්සේ 23 වෙනකන් තියෙනවා ළමයි. මෙතන තියෙනවා නේද? දින 9ක් විතර. හරි ළමයි. එහෙනම් අපි හිතන්න මෙතන ළමයි දින 8ක් ගත්තා. ළමයි මේකෙන් අදහස් කරන්නේ මම ඔයාලට පන්ති කරනවා. මට ඔප්ෂන් දෙකක් තියෙනවා. මේ දින 8 මට දින 8ේම හරි 8ේම නෙමෙයි අපි හිතමු මොකක් හරි වැඩපිළිවෙලක් හදලා නේද? මෙතනක් තියෙනවා දවස් දෙකක්. හරි? රයිට්? මෙතනක් තියෙනවා දවස් දෙකක්. තමයි රෙකෝඩින්ග්ස් තියෙන නිසා නේද? නීතිමය ප්‍රශ්නක් තියෙනවා. ඒක නිසා මට ඔප්ෂන් දෙකක් තියෙනවා. එක්ක මම 22 අයට 22 විභාග කරන අයට සමහරට පාස් පේපර්ස් මොඩල් පේපර්ස් මේ දවස් 10න් යම්කිසි විදියකට ෂෙඩියුල් කරලා ඔයාලට උදව්වක් කරන්න පුළුවන් 22 කරන අයට ලබන අවුරුද්ද විභාග කරන අයට පාස් පේපර්ස් මොඩල් පේපර්ස් කරලා උදව්වක් කරන්න පුළුවන් 21 අයට නම් කරන්න දෙයක් නැහැ ළම. රයිට්? එහෙම කරලා ඕනනම් ඔයාලට ලින්ක් එක දෙන්න පුළුවන්. එතකොට ඔයාලට ක්ලාස් එකක් කරන්න වීඩියෝ එක තමයි ඔයාලා බලන්නේ. රයිට්? එහෙම කරන්නත් පුළුවන්. අපි එක මොකක් හරි බලමු. එතකොට ඔයාලට පේපර්ස් මම අනිවාර්යෙන්ම කරනවා. මේ කාල සීමාවේ මම කරලා රෙකෝඩින්ග්ස් ඔයාලට බලන්න මේ කාල සීමාවේ හදලා දෙන්නත් පුළුවන්. මම ක්ලාස් දිගටම කන්ටිනියුස්ලි කරලා රෙකෝඩින්ග්ස් මේ කාල සීමාවේ බලන්නත් පුළුවන්. හරි පොතේ මං කියා නොකිය කියන එක තේරිලා නැහැ. හරි? 21 අපිට ලින්ක් එක දෙන්න සර් කියලා තියෙනවා. වීඩියෝ එකේ. ඔවුලමයි මම අර අදහස් කරේ. ළමයි ඉතින් මම 21 ළමයි ඉන්නවා. එයාලට මං ක්ලාස් කරන්නේ මට આવොත් කරන්න දෙයක් නැහැ වගේ එකක් තමයි මං අදහස් කරේ එකක්. හරි? එහෙම නැත්නම් මම රෙකෝඩින් එක දෙන්න. අපිට ඔප්ෂන් තියෙනවා. ඔය ළමයි නීතියකුත් තියෙනවනේ. එතකොට ඒකට පිටු පාන්නත් බෑ. හැම පැත්තම මැනේජ් කරන විදියට. හරි? හරි. තේරිච්ච අයත් ඉන්නවා hina වෙලා මුණක් දාලා තියෙනවා. හරි? අපිට එතකොට මේ ඔප්ෂන් දෙකෙන් යන්න පුළුවන්. මට එකක් ඔයාලට කියන්න ඕනේ ළමයි. අපිට හරි. ජීවිතේට නේද නීතියට බම්බු ගහ ගන්න කියලා ජීවිතේ විඳින මිනිස්සු අපි කියලාත් මැසේජ් එකක් තියෙනවා. නමුත් ළමයි නේද? අපි ප්‍රභූ පැලැන්තියේ පිරිස නෙමෙයිනේ. එක රටක් එක නීතියක් ක්‍රියාත්මක වෙන නිසා හරි බයයි. හරි? ඒක නිසා මේ අපි නීතියට අනුව වැඩ කරමු ප්‍රශ්නයක් නැහැ. අපිට ඔප්ෂන් තියෙනවා. අපි වැඩේ කොහොම හරි කරගමු. ඔයාලට දෙන්න තියෙන මට දෙන්න තිබ්බ උපදේශ තමයි ළමයි මේ කාල සීමාව මේ සබ්ජෙක්ට් එකට වැය කරන්න. මොකද ඔයාලා දැනටමත් ලොකු ජයග්‍රහණයක් ලැබලා තියෙන්නේ. අපි මේ පාඩම මාස්ටර් මයින්ඩ්. හරි. හරි. පුතේ මොකද හේතුව? ඔයාලා accounts විතරක් නෙමේ සබ්ජෙක්ට්ස් තුනම ඔයාලා ගොඩ දා ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔයාලගේ ජීවිතේ සාර්ථක වෙන්නේ. ඒ වගේම තමයි ඕගොල්ලෝ මේ වෙද්දී ලොකු ජයග්‍රහණයක් ලබලා තියෙන්නේ. මොකද අපි දන්නවා අපි හිටපු තැන කොතනද අද ඉන්න තැන කොතනද ගිනුම් කරන්නේ කියන එක. ඒ වගේම තමයි ළමයි අපිට ඊළඟට වැදගත්ම දේ තමයි ඔයාලට මේක හරියටම තේරෙයි අපි සිලබස් එක ඉවර කරන දවසට. රයිට්? සිලබස් එක ඉවර කරන දවසට ඒක ළමයි ඉතාමත් මෑතකදී සිලබස් එක ඉවර වෙනවා. හරි? ඒක නිසා ඔයාලා හිතන්න උදාහරණයක් විදිහට පෙබරවාරි 25 කියලා. රයිට්? පෙබරවාරි 25 ඊට කලින් මම ඔයාලට ඉවර කරලා දෙන්න උත්සාහ කරනවා. රයිට්? ඒ වෙද්දී ළමයි ඔයාලට A to Z සිලබස් එකේ ඕනම තැනකට යන්න පුළුවන්කම තියෙනවා. මම ළමයි වෙනම රෙකෝඩින් එකක් දාලා හරි දවසකින් හරි දෙකකින් හරි පළවෙනි පේපරේට අදාළ ෆුල් සමරි එකක් සිලබස් එක A to Z කතා කරලා දෙනවා. රෙකෝඩින් එකක් හරි ඔයාලට දෙනවා.
ළමයි ඔක්කොම මුළු සිලබස් එකම කතා කරලා දෙනවා ළමයි දවස් 2ක හරි. ඒ කියන්නේ ළමයි ওই සිලබස් එකේ හැම කරුණක්ම MCQ එකට හැම තියරි එකක්ම රිවිෂන් එකක් දවස් 2ක රිවිෂන් එකක් වගේ මම කරලා දෙන්නම්. රයිට්? හැම කරුණක්ම ආවරණය වෙන විදිහට. ඒ වගේම තමයි මේ වෙද්දි ඔයාලට රෙකෝඩින්ග්ස් තියෙනවා ළමයි හැම පාඩමකම තේරෙන්නේ නැති තියරි ආපහු ගිහිල්ලා බලන්න. රයිට්? ඊට පස්සේ ළමයි මට තව පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ඒකට සැලකිය යුතු කාලයක් යනවා. ඔයාලට සැලැස්මක් හදාගන්න. රයිට්? අපි දැනට බ්‍රේක් එක අරගෙන සමාගම් ගානට එන්ටර් වෙලා සමාගම් ගානනුත් අපි හදලා මම මේ අතරතුර දවසකදී ඔයාලට විශේෂයෙන් කාලය වෙන් කරලා සැලැස්මක් හදාගන්න කියලා දෙන්නම්. කොහොමද ෂෝට් ටර්ම් කෙටි කාලයකින් මේ විභාගේ සාර්ථක කරගන්න කියලා. මොකද ළමයි අපේ අධ්‍යාපන ක්‍රමේ එදා ඉඳන් මම කිව්වේ ළමයි මේක අධ්‍යාපන ක්‍රමේ තියෙන අවුලක්. දැනුම තියන අය නෙමෙයිම ඉන්නේ. ළමයි අපේ මෙමරි එක මතකේ තමයි බලන්නේ. මතකේ ෂෝට් ටර්ම් මෙමරි එකෙන් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්. මම මේකට වෙනම මගේ සංකල්පයකුත් තියෙනවා. මම ඒකත් ඔයාලට කියලා දෙන්නම්. මම කොහොමද විභාග වලට ලෑස්ති වෙන්නේ? කෙටි කාලයකින් කොහොමද ලෑස්ති උනේ? මොකද ළමයි මම A level accounts වලට මම පාඩම් කරේ දවස් 12යි accounts වලට. රයිට් දවස් 14ක් තිබුණා BS උත් ඉවර වෙලා දවස් 14ක් තිබුණා. ඒ දවස් 14න් A level වලට කියලාම පාඩම් කරේ දවස් 12ක් පමණයි. රයිට් මම ඔයාලට වැඩපිළිවෙලක් හදාගන්න විදිය කියලා දෙන්නම්. A levels වලට සම්පූර්ණයෙන්ම මම පාඩම් කරේ. ඒ කියන්නේ ළමයි විභාගෙට මම මාසෙයි වැය කරේ. මාසෙයි විභාගෙ ලියන කාලෙත් එක්ක ළමයි එන්නේ ඒ කාලේ විභාගෙට පටන් ගන්න දින 30කට කලින් තමයි මම පාඩම් කරන්න පටන් ගත්තේ. රයිට්? එතකොට මේ දේවලුත් එක කොහොමද කෙටි කාලයකදී විභාගෙට සූදානම් වෙන්නේ? දැන් ඔයාලගේ සැලසුම් හදා ගන්න ඕනේ කොහොමද? මේ සියල්ලම ඔයාලට වැඩපිළිවෙලක් හදලා දෙන්නම්. ඒකට අනුව මම හිතනවා ළමයි ඔයාලා හැමෝටම අනිවාර්යෙන්ම මෙතෙන්ට යන්න පුළුවන්. මෙතෙන්ට යන්න පුළුවන් කියන්න හේතුව ළමයි BS account වලටත් මම ඔයාලට ක්‍රමයක් හදලා දෙනවා. මේ කෙටි කාලය තුල සිලබස් එකෙන් අපි ආවරණය කරන්නේ 160යි. ඉතුරු 140 හිතන්න ඔයාලා දවස් 10ක් සිලබස් එකට වැය කරන්න තියෙන්නේ. ඔයාලට ලෑස්ති වෙන්න විභාගෙට තියෙන්නේ දවස් 10ක් නම් ඔයාලා මේ දවස් 10න් දවස් 8ක් මේ 160 වෙනුවෙන් වැය කරලා දවස් 2යි මේ 140 වෙනුවෙන් වැය කරන්නේ. මෙන්න මෙහෙම ක්‍රමයක් ඔයාලට හදලා දෙනවා මේ දවස් 10න්. ඒකට කියන්නේ ළමයි බර තැබීම. රයිට්? මම ඔයාලට ප්ලෑන් එකක් හදලා දෙන්නම්. මුළු සිලබස් එකම 160ක් දවස් 8ක් ඇතුළතත් ඉතුරු 140 දවස් 2ක් ඇතුළතත් කොහොමද සූදානම් වෙන්නේ කියලා. මොකද ළමයි මමත් කෙටි කාලයකදී වැඩ කරද්දි මෙන්න මේ concept එක තමයි පාවිච්චි කරේ. රයිට්? හරි ළමයි. එහෙනම් අපි මෙහෙම කරමු. දැනට බ්‍රේක් එක අපි ගමු. රයිට්? අපි 10යි 5ට ක්ලාස් එක පටන් ගමු. අද සමාගම් ගණන් හදලා මම ඉක්මනටම දවසක් දාලා ඔයාලට ප්ලෑන් එකක් හදාගන්න කියලා දෙන්නම්. පුළුවන් වුණොත් ඊළඟ දවසේ හරි ප්ලෑන් එකක් අපි හදාගමු. කොහොමද විභාගෙට සූදානම් වෙන්නේ කියලා. එහෙම නැත්නම් අමතර දවසක් දාලා හරි ඔයාලට ප්ලෑන් එකක් හදාගන්න කියලා දෙන්නම්. මොකද ප්ලෑන් එක තමයි ළමයි අංක 1 වැදගත්ම දේ. රයිට්? හොඳ ප්ලෑන් එකක් තියෙනවා නම් හොඳ ගේම් එකකට අපි හොඳ ගේම් එකක් ගහන්න පුළුවන්. හොඳ අවුට්පුට් එකක් ගන්න පුළුවන්. එතකොට ළමයි මමත් ආවේ ප්ලෑන් එකේදී විෂය කරුණු ඔයාලට දෙද්දි අපි තර්කානුකූලව ආවේ තියරි තමයි ආවරණය කරේ. ඊළඟට බලන්න ළමයි ඔයාලා පාස් පේපර්ස් කරද්දි ඔයාලටම තේරෙයි ඔයාලා දැන් ඉන්නේ කොතනද කියලා. රයිට්? අපි ගණන් කරමු. ඒ වැඩ ටිකක් කරමු. එහෙනම් ළමයි අපි 10යි 5ට ක්ලාස් එක පටන් ගමු සමාගම් වලින්. ඊට පස්සේ මම ඔයාලට මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ඉක්මනටම ඔයාලට දෙන්නම් උත්තරයක්. රයිට්? හරි ළමයි. එහෙනම් අපි 10යි 5ට සම්බන්ධ වෙන්න හැමෝම